සියලු දෙනාටම සුබ දවසක්. විද්‍යාවේදී රාජ්‍ය කළමනාකරණ බාහිර උපාධිය හදාරන ඔබ සියලු දෙනා දන්නා පරිදි කොරෝනා වසංගතය නිසා අපිට දේශන පැවැත්වීමේ අපහසුයක් තියෙනවා විශ්වවිද්‍යාලය තුළ. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් ක්‍රමයට අපේ විෂය MEX 1506 ගණිතය හා සංඛ්‍යානීය විෂය ඔන්ලයින් ක්‍රමයට මාතෘකා ටික සාකච්ඡා කරන්න. ඔයගොල්ලෝ දන්නවා මේ ගණිතය හා සංඛ්‍යානීය විෂය ප්‍රධාන වශයෙන් කොටස් දෙක ගණිතය සංඛ්‍යානය. මම ප්‍රධාන වශයෙන් ගණිතය කොටසට අදාළ මාතෘකා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගණිතය කොටසින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ කළමනාකරණ ශාස්ත්‍රයට අදාළ ගැටලුවලදී නිවැරදි තීරණ ගැනීම සහ මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමට ඔයගොල්ලෝ ඉදිරි අවුරුදුවලදී හදාරන විෂයන් වලට අවශ්‍ය වන ගණිතමය දැනුම ලබා දීම. ඒ අනුව ගණිතය කොටස යටතේ එන මාතෘකා මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා බීජ ගණිතය, ශ්‍රිත හා ප්‍රස්ථාර, අවකලනය, අනුකලනය, මූල්‍ය ගණිතය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේශනයේදී අපි බීජ ගණිතයට අදාළ කොටස සම්පූර්ණ වශයෙන්ම සාකච්ඡා කළා. ඉදිරි දේශනවලදී ශ්‍රිත හා ප්‍රස්ථාර, අවකලනය, අනුකලනය යන මාතෘකා අපි ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අද දේශනය ශ්‍රිත හා ප්‍රස්ථාර පාඩමට අදාළව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගණිතය හා සංඛ්‍යානීය විෂය යටතේ ගණිතය කොටසට අදාළ මාතෘකා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ගණිතය හා සංඛ්‍යානයේ ගණිතය කොටස තියෙනවා, සංඛ්‍යානයේ කොටස තියෙනවා. මුල් පාඩමේදී අපි ගණිතය යටතේ තියෙන බීජ ගණිතය කොටස ගැන සාකච්ඡා කරා. ආපහු අපි මතක් කරගත්තොත් ගණිතයේ ප්‍රධාන මාතෘකා ටික බීජ ගණිතය, ශ්‍රිත හා ප්‍රස්ථාර, අවකලනය, අනුකලනය, අපි මූල්‍ය ගණිතය අදාළ වෙනවා. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රිත හා ප්‍රස්ථාර කියන පාඩම. මෙතනදී ශ්‍රිත හා ප්‍රස්ථාර යටතේදී මුලින්ම ශ්‍රිත හඳුන්වීම සිදු කරනවා. ඊට පස්සේ ශ්‍රිත ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම, ශ්‍රිත යටතේ සරල ශ්‍රිත සහ වර්ගජ ශ්‍රිත ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ශ්‍රිතයන්හි ඡේදන ලක්ෂයන් සෙවීම භාවිත කරගෙන ප්‍රායෝගික යෙදීම් දෙකක් අපි කතා කරනවා. සමායන ලක්ෂ break even analysis, සමායන ලක්ෂයන් ගැන කතා කරනවා. දෙවෙනි ප්‍රායෝගික යෙදීම විදිහට අපි කතා කරනවා සමතුලිත ලක්ෂ equilibrium points. අපි ඉස්සෙල්ලම බලමු ශ්‍රිත හා ප්‍රස්ථාර. මුලින්ම අපි ශ්‍රිත අර්ථ දැක්වීමට කලින් අද මාතෘකාවට අදාළව අරමුණු ශ්‍රිත හැඳින්වීම, සරල හා වර්ගද ශ්‍රිතයන් හැසිරීම පැහැදිලි කිරීම, ශ්‍රිතයන්හි ඡේදන ලක්ෂයන් සේවා ඒවායේ යෙදීම් සාකච්ඡා කිරීම. මෙම පාඩම අවසානයේදී මේ පාඨමාලා එකකේ අවසානයේ ඔබට ශ්‍රිත ගොඩනැගීම සහ ශ්‍රිතයන්හි අගය සෙවීමට හැකියාව ලැබෙන්න ඕනේ. ඇත්තටම අපි භාවිත කරන සංකේත ගැනත් අවබෝධයක් ඔබට ලබා ගන්න යුතු වෙනවා. ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සරල හා වර්ගජ ශ්‍රිතයන්හි හැසිරීම. ඒ ගැන අධ්‍යයනය අපි පාඩම කරාට පස්සේ ඔයගොල්ලන්ට ඒක හරියටම සරල ශ්‍රිතයක තියෙන ආකාරය, වර්ගජ ශ්‍රිතයක හැසිරීම ගැන දැනගන්න ඕනේ. අවසාන වශයෙන් ශ්‍රිතයන්හි ඡේදන ලක්ෂ, ඒ කියන්නේ ශ්‍රිතයන් දෙකක් එකිනෙකට ඡේදනය වෙනකට අදාළව සමතුලිත ලක්ෂ හා සමාන ලක්ෂ කොහොමද හොයන්නේ කියන එක ගැන දැනගන්න ඕනේ. අපි මුලින්ම බලමු ශ්‍රිතයක් හඳුන්වන්නේ කොහොමද කියලා. ඒකම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අපි මෙතනදී ශ්‍රිත කිව්වම අපි සරලම අදහස තමයි විචල්‍යයන් දෙකක් අතර තියෙන අවම වශයෙන් විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය.
ඇත්තටම විචල්‍යයන් දෙකක් නෙමෙයි දෙකකට වැඩි ගාණක් තියෙන්නත් පුළුවන්. අපි හැබැයි මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ එක් පරායක්ත විචල්‍යයක් සහ එක් ස්වායක්ත විචල්‍යයක් අතර තියෙන සම්බන්ධතාවය ගැන කතා කරන්න. එක විචල්‍යයක ස්වායක්ත විචල්‍යයක් අපි ඒක ස්වායක්ත විචල්‍යයට ඉංග්‍රීසි වචන කියනවා නම් ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්, පරායක්ත විචල්‍ය ඩිපෙන්ඩන්ට් වේරියබල්. ඒතර ඔයගොල්ලන්ට මේ ස්වායක්ත විචල්‍යයක් කොහොමද හොයාගන්නේ, පරායක්ත විචල්‍යයක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලොන්ගේ විෂයකට සම්බන්ධ අවසාන ලකුණු සහ ඒ දේශන වලට සම්බන්ධ වීමේ ප්‍රතිශතය, පැමිණීමේ ප්‍රතිශතය අරගත්තොත් හිතලා බලන්න මොකද්ද ස්වායත්ත විචල්‍ය, පරායක්ත විචල්‍ය. අපි හිතන්න අපිට අධ්‍යයනයක් කරලා හොයාගන්න ඕනේ පැමිණීමේ ප්‍රතිශතය, දේශන වලට පැමිණීමේ ප්‍රතිශතය සහ අවසාන ප්‍රතිඵලය අතර සම්බන්ධයක් තියෙනවා. අපිට මේ සම්බන්ධය ගොඩනගන එක තමයි අපි ශ්‍රිතමය ආකාරයට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ උදාහරණයට අනුව ස්වායත්ත විචල්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක වෙන්නේ මොකක්ද? එතනදී ස්වායත්ත විචල්‍ය වෙන්නේ දේශන වලට පැමිණීම. පරායක්ත විචල්‍ය වෙන්නේ අවසාන ලබා ගන්නා ලකුණු. ස්වායත්ත විචල්‍යයක් කියන දෙයේදී ඒකට එන අගයන් අපිට වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අධ්‍යයනයට සම්බන්ධ වෙන සහ නැත්නම් අපිට අගයන් වෙනස් කර හැකිවන්නේ ස්වායත්ත විචල්‍යයට අදාළව. ඒ අණුව වෙනස් වෙන විචල්‍ය අගයන් අපි පරායක්ත විචල්‍ය විදිහට ගන්නවා. තව උදාහරණයක් ගත්තොත් යොදන පොහොර ප්‍රමාණය සහ අස්වැන්න. ගසකට යොදන පොහොර ප්‍රමාණය සහ අස්වැන්න අපිට වෙනස් කරන්න පුළුවන් යොදන පොහොර ප්‍රමාණය. එතකොට මේ දෙක අතර සම්බන්ධතාවයක් අපි කතා කරන්න යනවා නම් යොදන පොහොර ප්‍රමාණය ස්වායත්ත විචල්‍ය වෙනවා. ලැබෙන ඒ අණුව ලැබෙන ඵලදාව පරායක්ත විචල්‍ය වෙනවා. ඒතර මෙතනදී බලන්න ශ්‍රිතයක් යනු ස්වායත්ත විචල්‍ය එක්ක මෙතන ගණිතමය විදිහට අර්ථ දක්වනවා. ශ්‍රිතයක් යනු ස්වායත්ත විචල්‍ය එක් අගයකට අනුරූප වූ පරායක්ත විචල්‍යයට එක් අගයක් පමණක් පවතින. ඒ කියන්නේ ගණිතමය අර්ථ දැක්වීම සරල අදහස විචල්‍යයන් අතර සම්බන්ධතාවයක් කියන එක තමයි ශ්‍රිතයක් කියන්නේ. හැම සම්බන්ධතාවයක්ම ශ්‍රිතයක් නෙමෙයි. මොන වගේ සම්බන්ධතාවයක්ද ශ්‍රිතයක් වෙන්නේ? දෙන ලද ඕනම ස්වායත්ත විචල්‍යයක අගයකට එකම එක පරායක්ත විචල්‍ය අගයක් පමණක් පවතින සම්බන්ධතා ශ්‍රිත මේ සම්බන්ධතාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි අපව ගත්තොත් විචල්‍යයන් අතර සම්බන්ධතාවයන් තියෙන්න පුළුවන්. ශ්‍රිතමය සම්බන්ධතාවයක් කියන්නේ ශ්‍රිතයක් විදිහට සම්බන්ධ වෙනවා කියන්නේ ස්වායත්ත විචල්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකේ හැම අගයකටම එකම එක පරායක්ත විචල්‍ය අගයක් නැත්නම් අවුට්පුට් එකක් ඩිපෙන්ඩන්ට් වේරියබල් එකේ අගයක් ලබා ගන්න පුළුවන් නම් ඒ වගේ සම්බන්ධයක් අපි ශ්‍රිතයක් විදිහට හඳුන්වනවා. එතකොට ඒකම ඔයගොල්ලෝ මෙන්න මේ කියන වචන ගැනත් අදහසක් ගන්න ඕනේ. මෙතන මේ තියෙන වසම සහ පරාසය. අපිට බලා ගන්න පුළුවන් වසම පරාසය ස්වායත්ත විචල්‍ය කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකට අපි දෙන සියලුම අගයන් වලට අපි කියනවා ඒ කුලකයට වසම කියලා. ඒකට අදාළව පරායක්ත විචල්‍යයට ගන්න පුළුවන් අගයන් කුලකයට අපි කියනවා පරාසය කියලා. මෙතන බලන්න උදාහරණයක් විදිහට y සමානයි fx x වර්ග. ඒත් මෙතනදිත් ඔයගොල්ලෝ බලන්න අපි මෙතන ඔයගොල්ලන්ට මම හිතන්නේ yx කියන විචල්‍යයන් හුරුයි. ඔයගොල්ලෝ ඉස්කෝලේ O level වගේ කරනකොටත් මේ yx අතර සම්බන්ධ ලියනවා. හැබැයි අපි මේ පාඩමේදී ඉදිරියට y කියන එකත් යොදන අවස්ථා තියෙනවා. ඒකම y වෙනුවට මෙන්න මේ සංකේතය fx අපි කියන්නේ x f ශ්‍රිතයක්. fx කියන්නේ function of x. x කියන එක f වල ශ්‍රිතයක් කියන එක මේ fx කියන සංකේතෙනු y කියන එක අදහස් වෙන්නේ. මෙතන සම්බන්ධතාවයක් දීලා තියෙනවා y සමානයි x වර්ග. ඒතර බලමු අපි මුලින් දීලා තියෙන කුලකය මේ පළවෙනි රවුම ඇතුලේ තියෙන අගයන් ටික වසමට අදාළ වන අගයන්. වසම කියන්නේ මොකද්ද? x ට ගත හැකි සියලුම අගයන් කුලකය. input values set of input values නැත්නම් x ට ගත හැකි
අගයන් සියල්ලට අපි වසම කියනවා. ඒ අගයන් ආදේශ කරාම මේ දීලා තියෙන සම්බන්ධතාවයේ y ට ලැබෙන අගයන් කුලකයට අපි කියනවා පරාසය කියලා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් x ට බිඳුව ආදේශ කරොත් බිඳුවේ වර්ගය බිඳුව. එහෙනම් y කියන අගයට x බිඳුවට අනුරූපව y ට ලැබෙන අගය බිඳුව. x ඍණ 1 වුණාම ඍණ 1 වර්ගය ඔයගොල්ලෝ දන්නවා ඍණ 1 ඍණ 1කින් වැඩි වුණාම ඍණ ඍණ ධන වෙලා ධන 1 වෙනවා. එහෙනම් ඍණ 1 දී y ට x ඍණ 1 වෙනකොට y ට තියෙන අගය 1යි. x සමානයි 1 වෙනකොටත් y වල අගය 1යි. 1 වර්ගය 1යි. x සමානයි 2 වෙනකොට y වල අගය 2 වර්ගය 4යි. මේ විදිහට x ට දෙන අගයන් වලට අනුරූපව ලැබෙන y අගයන් කුලකයට අපි කියනවා පරාසය. x ට අයිති වෙන අගයන් කුලකයට අපි කියනවා වසම කියලා. ඒතර ඔයගොල්ලෝ මෙතන බලන්න පුළුවන් මේ තියෙන සම්බන්ධතාවයේ හැම x අගයකටම එකම එක y අගයක් තියෙනවා. මේ එක අගයකට අදාළව ඊතල දෙකක් යන්නේ. ඒතර මේ වගේ සම්බන්ධයක් අපි ශ්‍රිතමය සම්බන්ධ කියලා කියනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ වගේ සම්බන්ධයක් දුන්නොත් මේ තියෙන x ට ගන්න පුළුවන් අගයන් මේ පැත්තේ ගමු ඊට අදාළව y ට ලැබෙන අගයන් පරාසය. ඒතර මේ වගේ උදාහරණයක් හිතන්න මේ තියෙන්නේ x වල ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකේ අගයන් මේ තියෙන්නේ fx අගයන් ටික. මේ වගේ සම්බන්ධයක් ශ්‍රිතමය සම්බන්ධයක් වෙනවද නැද්ද? මේ සම්බන්ධය ගත්තත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ අගයට අදාළව පරාසයේ අගයන් දෙකක් පවතිනවා. මේ ඊතල දෙකක් මම ගන්නවා. ඒතර මේ වගේ සම්බන්ධයක් අපි ශ්‍රිතමය සම්බන්ධයක් කියලා කියන්නේ. මෙය ශ්‍රිතමය සම්බන්ධයක්. මේක ශ්‍රිතයක් විදියට අපි හඳුන්වන්නේ. ඇයි? එක ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකකට මෙතනදී පරායක්ත විචල්‍යයේ අගයන් දෙකක් පවතිනවා. අපි තව උදාහරණයක් ගත්තොත් මෙතන අපි ගමු වසම පරාසය මේක ශ්‍රිතයක්ද නැද්ද? මේකත් ශ්‍රිතයක් වෙන්නේ නැහැ. ඇයි ශ්‍රිතයක් වෙන්නේ නැත්තේ? මෙන්න මෙතන අපිට තියෙනවා ස්වායක්ත විචල්‍යයක්. ඒකට අනුරූපව පරායක්ත විචල්‍යයක් පවතින්නේ නැහැ. එහෙම වුණාම අපි මේ වගේ සම්බන්ධයක් ශ්‍රිතමය සම්බන්ධයක් කියන්නේ. ශ්‍රිතමය සම්බන්ධයක් නම් හැම ස්වායක්ත විචල්‍යයේ අගයකටම එකම එක පරායක්ත විචල්‍යයේ අගයක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. අපි තව ස්වායක්ත විචල්‍යයක් තියෙනවා නම් ඒකට අදාළ එක. මේ පැත්තට තැන් දෙකකින් එක තැනකට යන්න පුළුවන්. හැබැයි අපි සලකන්නේ හැම ස්වායක්ත විචල්‍යයේ අගයකටම එකම එක පරායක්ත විචල්‍යයක් තියෙනවා. එහෙනම් මේක ශ්‍රිතයක්. බීජගණිතය ආකාරයෙන් අපි ශ්‍රිතයක් ලියුවොත් මෙන්න මේ වගේ y fx මේක සමානයි 2 බෙදීම x ඍණ 2. දැන් බලන්න මෙතනදී x සමානයි 0. x සමානයි 0ේදී අපි y අගය ගත් x සමානයි 2ේදී 0 නෙමෙයි සමකන්න x සමානයි 2. 2 බෙදීම 2 ඍණ 2. 2 බෙදීම 0. අපි දන්නවා සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදන්න බෑ මේක අර්ථ දැක්වෙන්නේ. එහෙනම් x සමානයි 2ේදී ශ්‍රිතයට අගයක් නොපවතී. ඒතර මේ වගේ වෙලේකදී මේකත් අපි කියනවා
ශ්‍රිතමය සම්බන්ධයක් නෙමෙයි කියන්නේ. මොකද ශ්‍රිතමය සම්බන්ධයක් නම් හැම x අගයකටම එකම එක y අගයක් හොයන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතනදී y අගයක් පවතින්නේ නැහැ. ඒකින්ද මේකත් ශ්‍රිතමය සම්බන්ධයක් නෙමෙයි. ඔයගොල්ලෝ මේ වෙනකොට ශ්‍රිතයක අර්ථ දැක්වීම අපි කතා කරා. ශ්‍රිතයක අර්ථ දැක්වීම ඉන්ඩිපෙන්ඩන්ට් නැත්නම් ස්වායක්ත විචල්්‍යයේ හැම අගයකටම පරායක්ත විචල්්‍යයේ එක් අගයක් හොයාගන්න පුළුවන් නම් ඒ වගේ සම්බන්ධයක් අපි ශ්‍රිත කියලා කියනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සංකේත. අපි මෙතන ඉඳන් භාවිත කරන සංකේත මේ උදාහරණය බලන්න y සමානයි fx 3x ධන 2. ඒතර මේ ස්වායක්ත විචල්්‍යය අපි x කියන අංකණයෙන් හඳුන්වලා තියෙනවා. y කියන පරායක්ත විචල්්‍යය y. මෙහි x ස්වායක්ත විචල්්‍යය වන අතර y පරායක්ත විචල්්‍යය වෙනවා. x සමානයි a ඕනෑම අගයකදී ශ්‍රිතයේ අගය fa මගින් අංකණය කරනවා. මම උදාහරණයක් ගන්න පුළුවන්. x සමානයි 2 දී ශ්‍රිතයේ අගය ත්‍රිකෝණ කාන්තේන්නේ දකුණු අත පැත්තේ තියෙන සම්බන්ධය x තියෙන තැන් වලට මේ දීලා තියෙන අගය ආදේශ කරන්න 3 අරක් 2 6 6ට 2ක් එකතු කරාම 8යි. මේ විදිහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් x සමානයි 4 දී මේ ශ්‍රිතයේ අගය නැත්නම් y අගය. මේ fx කියන්නේ y අගය. පරායක්ත විචල්්‍ය වෙනුවටම භාවිත කරන සංකේත. y සමානයි x සමානයි 4 දී y සමානයි f4 අංකණය කරන්නේ මේ f4 කියන එකේ තේරුම තමයි x4 දී y නැත්නම් ශ්‍රිතයේ අගය. එතකොට x තියෙන තැන් වලට 4 ආදේශ කරන 3 වැඩි කිරීම 4 12 ධන 2 14. අපි දැන් බලමු ශ්‍රිතයක් ගොඩනගන විදිය සහ ශ්‍රිතයක් භාවිතයෙන් කොහොමද ගණනය කිරීම සිදු කරන්නේ කියලා. ඒතකොට ශ්‍රිතමය සම්බන්ධතාවයක් ඉගෙන ගැනීමේ වැදගත්කම තමයි අපි විචල්‍යයන් අතර සම්බන්ධයක් ගොඩනගනවා. ඊට අපිට අගයන් ආදේශ කරමින් ස්වායක්ත විචල්‍යයට අපිට පුළුවන් බලා ගන්න පරාක්ත විචල්‍ය. දැන් මෙතනදී තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ ශ්‍රිතයක්. අපි මෙතන විචල්‍යයන් දෙකක් කතා කරනවා. ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් නම් නිවසක වර්ග අඩියක් සෑදීම සඳහා පිරිවැය රුපියල් 500ක්. එක වර්ග අඩියක් නිෂ්පාදනය කරන්න රුපියල් 500ක් වෙනවා. නිවසක ඇති වර්ග අඩි ප්‍රමාණය x නම්. ඒතර එක විචල්‍යයක් තියෙනවා x කියලා. එවැනි නිවසක් සෑදීම සඳහා පිරිවැය අපි පිරිවැය හඳුන්වන්න c cost කියන එක පිරිවැය c කියන අකුර භාවිත කරනවා සංකේතය. එතන x ශ්‍රිතයක්. ඒතර අපි මෙතන ස්වායක්ත විචල්‍යය තමයි නිවසට අයිති වෙන වර්ග අඩි ප්‍රමාණය. පරායක්ත විචල්‍යය තමයි පිරිවැය. ඊට අපිට මෙහිම විචල්‍යයක් සම්බන්ධයක් විචල්‍යයන් අතර ගොඩ නැගුවම අගයන් ස්වායක්ත විචල්‍යයට අගයන් ආදේශ කරලා අපිට පරායක්ත විචල්‍ය මෙතනදී නම් මෙන්න මේ ප්‍රමාණවල වර්ග අඩි තියෙන නිවාස සාධාරණ යනවා නම් කොච්චර මුළු පිරිවැයක් නැත්නම් වියදමක් දරන්න ඕනද කියලා හොයාගන්න පුළුවන්. ඒතර බලන්න මේක අපි කොහොමද සම්බන්ධතාවය ගොඩනගන්නේ කියලා. නිවසක වර්ග අඩියක් සෑදීම සඳහා පිරිවැය රුපියල් 500ක් වෙනවා. නිවසක ඇති වර්ග අඩි ප්‍රමාණය x නම් මුළු පිරිවැයට සම්බන්ධයක් ලියන්න. ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 500ක් වැය වෙන බැවින් ඒකක x ප්‍රමාණයක් නිපදවීමට වැය වෙන මුදල 500 x වලින් වැඩි කරනවා. මොකද අපි දන්නවා වර්ග අඩි 100ක් තියෙනවා නම් එක වර්ග අඩියකට රුපියල් 500 නම් 500 100ෙන් වැඩි කරනවා. එහෙනම් මෙතනදී 500 වැඩි කරන්න ඕනේ. ඒ තියෙන වර්ග අඩි ප්‍රමාණයෙන් අපි වර්ග අඩි ප්‍රමාණය විචල්‍යයක් විදිහට ගන්නවා. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද x කියලා ගන්න. එහෙනම් අපිට පළවෙනි එකට එන උත්තරේ මුළු පිරිවැය ශ්‍රිතය 100ක් සමානයි 500යි x. ඊට දෙවෙනි කොටසේදී අහන්නේ වර්ග අඩි 2000ක් නිවසක් සෑදීම සඳහා මුළු පිරිවැය. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? මේ ශ්‍රිතයක අගයක් හොයන විදිහට x ට 2000 ආදේශ කරන්න තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා c 2000 සමානයි 500 x වෙනුවට අපි දැන් ආදේශ කරනවා 2000 සුළු කරාම එනවා අපිට දසලක්ෂයක්. දසලක්ෂයක්.
ඊළඟ අභ්‍යාසය බලන්න එක්තරා භාණ්ඩයක ඒකක Q ප්‍රමාණයක් නිපදවීම සඳහා මුළු පිරිවැය රුපියල් මෙන්න මේ කියන සම්බන්ධතාවයෙන් දෙනවා. මෙතනදී බලන්න මොනවද විචල්යන් දෙක Q කියන එක විචල්යක් අපේ ඒකක හදන ඒකක ප්‍රමාණය තමයි අපි වෙනස් කරන්න පුළුවන්. අපි වෙනස් කරන්න පුළුවන් විචල්‍ය ස්වයංක්‍රීය විචල්‍ය විදියට ගන්නවා. ඒ අණුව ඒ මත රඳා පවතින විචල්‍ය පරායක්‍රීය විචල්‍ය විදියට දානවා. ඒතර එක්තරා භාණ්ඩයක් නිෂ්පාදනය කරන ප්‍රමාණය සහ පිරිවැය අතර සම්බන්ධතාවයක් අපි ගොඩනගලා තියෙන්නේ, දීලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් CQ. ඒතර CQ පිරිවැය තමයි පරායක්‍රීය විචල්‍ය, Q තමයි ස්වයංක්‍රීය විචල්‍ය. මේ විදිහේ සම්බන්ධයක් දීලා තියෙනවා. ඊට අහනවා ඒකක 20ක් නිපදවීම සඳහා පිරිවැය ගන්න එක. දෙවෙනි එකේදී අහනවා 20 වෙනි ඒකකයේ නිපදවීම සඳහා පිරිවැය සොයන්න කියලා. ඒතර මේක අපි හදන්නේ කොහොමද කියලා බැලුවොත් CQ සමානයි අපහු ශ්‍රිතය Q වල තුන්වෙනි බලය ඍණ 30යි Q වර්ග ධන 400යි Q ධන 500. ඒතර මේ විදිහට තමයි ශ්‍රිතය දීලා තියෙන්නේ. අපේ CQ කියන්නේ මොනවද? ඒකක Q නිපදවීම සඳහා මුළු පිරිවැය. Q කියන්නේ මොකක්ද? ඒකක ගණන. අපෙන් අහන්නේ මොකද්ද? මුල් ප්‍රශ්නේදී අහන්නේ ඒකක 20ක් නිපදවන්න. එහෙනම් Q 20ක් නිපදවීම සඳහා දරන්න වෙන මුළු පිරිවැය. ඒතර ඒකක 20ක් මෙතන තියෙන මොකද්ද? ඒකක Q ගානක් නිපදවීමේදී එහෙනම් අපි Q වෙනුවට ආදේශ කරන්න ඕනේ මොකද්ද? 20 තුන්වෙනි බලය ඍණ 30 මේ Q වෙනුවට 20 ආදේශ කරන්න 20 වර්ගය ධන 400 වැඩි කිරීම 20 ධන 500. මෙතන ඔයගොල්ලෝ කැල්කියුලේටරේ භාවිත කරන්නත් පුළුවන්. අපි මේක ලෙහෙසි සුළු කිරීමක් හින්දා ඔන්න බලමු. මෙතන 20 ගණනක් තියෙනවා, 20 වර්ගයක් තියෙනවා. අපිට 20 වර්ගයක් එළියට ගත්තොත් 20 ඍණ 30 මෙතන තියෙනවා 400 වැඩි කිරීම 20 ධන 500. ඒතර 20 වර්ගය කියන්නේ අපි දන්නවා 20 20න් අඩු වුණාම 400යි. එතන 20න් 30ක් අඩු වුණාම ඍණ 10යි. මෙතන තියෙනවා 400 වැඩි කිරීම 20 ධන 500. මේක ලේසියෙන් සුළු කරන්න පුළුවන්. 400 ඒවා ඍණ 10ක් 420ක්. ඒතර මෙතන ඍණ 4000යි 420න් වැඩි වුණාම 8000යි. එහෙම නැත්නම් ඍණ 10 ධන 20 ගත්තම ධන 10යි. එහෙනම් මෙතන එනවා 4000යි. මෙතන ඍණ 4000යි මෙතන 8000යි. මේ දෙක සුළු වුණාම 4000යි. ඒකට එකතු වෙන්න ඕනේ 500ක්. නම් ඒකක 20ක් හදන්න යන මුළු වියදම රුපියල් 4500. ඒක තමයි පළවෙනි කොටසෙන් අහන ප්‍රශ්නේ. දෙවෙනි එකේදී අහනවා මේ තියෙනවාද ඒකක 20ක්. ඒකක 20ක් නිපදවීමට දැරිය යුතු පිරිවැය. C20 කියලා තියෙන්නේ ඒක. ඊළඟ එකේදී අහන්නේ 20 වෙනි ඒකකය. 20 වෙනි ඒකකය නිපදවීම සඳහා දැරිය යුතු පිරිවැය. 20 වෙනි ඒකකය.
ඉස්සෙල්ලා තිබුණේ ඒකක 20ක් දැන් තියෙන 20 වෙනි එකකේ. ඒතර අපි දන්නවා Q C 20ෙන් දෙන්නේ මොකද්ද? ඒකක 20ක් නිපදීමට යන එක. එහෙනම් අපි දන්නවා C 19 කියලා ගත්තොත් එන්නේ මොකද්ද? ඒකක 19ක් හදන්න යන වියදම. මෙහෙම ගත්තොත් ඒකක 20ක් හදන්න මේ ටික යනවා. මේ 20 වෙනි ඒකකයේ දක්වා එකේ ඉඳලා ඒතර 19ක් කියන එක මෙන්න එතෙන්ට මේ තියෙන්නේ ඒකක 19ක් හදන්න යන වියදම මේ මුළු එක තියෙන්නේ ඒකක 20ක්. එහෙනම් ඒකක 20ක් හදන්න යන එකෙන් ඒකක 19ක් හදන්න යන එක අඩු කරා නම් අපිට එනවා 20 වෙනි ඒකකයේ නිපදවීම සඳහා දැරිය යුතු පිරිවැය. එහෙනම් 20 වෙනි ඒකකයේ නිපදවීම සඳහා දැරිය යුතු පිරිවැය සමාන වෙනවා මොකටද? ඒකක 20ක් හදන්න යන පිරිවැයෙන් අඩු කරන්න ඒකක 19ක් හදන්න යන පිරිවැය. අපි පළවෙනි කොටසේදී හොයාගත්තා ඒකක 20ක් හදන්න යනවා කියන්නේ 4500. මේකෙන් අඩු කරන්න ඒකක 19ක් හදන්න යන එක. එහෙනම් මෙන්න මේ සමීකරණේ ආපහු q සමානයි 19 ආදේශකයන් 19 3 ඍණ වරහන් ඇතුළේ යන මේ ඍණ තියෙන හින්දා 30 වැඩි කිරීම 19 වර්ගය ධන 400 වැඩි කිරීම 19 ධන 500 4500යි මෙතනදිත් අර විදිහටම අපිට 19 වර්ගයක් එළියට ගත්තොත් 19 ඍණ 30 ධන 400 වැඩි කිරීම 19 ධන 500 4500 ඍණ 19 වර්ග ගත්තම කීය දෙන්නේ 19 සූත්‍රයි 371යි ඍණ 11යි ධන 400 වැඩි කිරීම 19 ධන 500 මේක ඔයගොල්ලන්ට සුළු කරගන්න පුළුවන් බලන්න මම හිතන්නේ උත්තරේ චෙක් කරලා බලන්න 371ක් එනවා මේක පොඩ්ඩක් උත්තරේ බලන්න මට හිතෙන්නේ සුළු කිරීම ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් මේ විදිහට සුළු කරගෙන යන්න හරි ඊට පස්සේ අපි බලමු ශ්‍රිත දැන් අපි මුල් කොටසේදී ශ්‍රිත හැඳින්නුවා ශ්‍රිතයක ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියන එක හැඳින්නුවා ශ්‍රිතයක් කියන සරල අදහස දැන් තියාගන්න විචල්‍යයන් අතර සම්බන්ධතාවයක් අපි මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ එක් ස්වායක්ත විචල්‍යයයි එක් පරායක්ත විචල්‍යය අතර තියෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවත් අපි ගොනු කරලා තියෙනවා මූලික සරල ශ්‍රිත සහ වර්ගජ ශ්‍රිත වලට ඒකජ ශ්‍රිත සරල රේඛාව කියන එක සහ වර්ගජ ශ්‍රිත ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර බලන්න පළවෙනියටම එනවා සරල රේඛාව ඒකජ ශ්‍රිත. රේඛීය ශ්‍රිතේ පහත ආකාරය මගින් ඉදිරිපත් කළ හැකිය. ඒතර ආකාර කිහිපයකට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සරල රේඛාවල්. එක ආකාරයක් තමයි බෑවුම් අන්තක්ඛණ්ඩ ආකාරය. මේකට අපි කියනවා y/fx සමානයි mx ධන c. එතන m කියන එකෙන් බෑවුම සංකේතවත් කරනවා c කියන එකෙන් අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩ කියන්නේ මොකද? ශ්‍රිතය y අක්ෂය කපන තැන. එතන mc නියත m මගින් බෑවුමද c මගින් අන්තක්ඛණ්ඩයද හඳුන්වනවා. උදාහරණයක් විදිහට fx සමානයි 5යි x ධන 8 වුණොත් මේ ශ්‍රිතයේ බෑවුම මොකද්ද? මේ x වල තියෙන සංගුණකය. x එකත් එක්ක සම්බන්ධ වෙන සංගුණකය තමයි අපි කියන්නේ බෑවුම. නියත පදයට අපි කියනවා අන්තක්ඛණ්ඩය. බෑවුම 5 අන්තක්ඛණ්ඩය 8. තමතරව පොදු ආකාරය අපි කියනවා ax ධන by ධන c මේ abc නියත උදාහරණයක් විදිහට අපිට මේ විදිහට සරල ශ්‍රිතයක්
අංකණය කරන්න පුළුවන් 2x ධන y ධන 4 සමානයි 0. එතන මෙතනදී නම් a කියන එක නැත්නම් x වල සංගුණකය 2යි y වල සංගුණකය 1යි නියත පදය 4යි. මෙතන මේ තියෙන එකත් පොදු ආකාරයේ තියෙන දැන් තිබෙ 2x ධන y ධන 4 සමානයි 0 කියලා මේ පොදු ආකාරය. මේක අපිට ලියන්න පුළුවන් බෑවුම් අන්තක්ඛණ්ඩ ආකාරයට. මේකේ y උක්ත කරොත් y සමානයි ඍණ 2x මේ 4ත් මේ විතර ගන්න ඍණ 4. එතන මේක අපිට ලියන්න පුළුවන් y සමානයි ඍණ 2x ධන ඍණ 4. දැන් මේ අපි ලියුවේ කොහොමද y සමානයි mx ධන c ආකාරය. m මගේ ඍණ 2යි c ඍණ 4යි. නම් මෙහි බෑවුම m සමානයි ඍණ 2 සහ c අන්තක්ඛණ්ඩේ ඍණ 4. ඒක ඔය විදිහට ගන්නත් පුළුවන්. ඒ විදිහට පොදු ආකාරයක අපිට හරවන්නත් පුළුවන්. මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ ආකාර දෙක තව බෑවුම් ලක්ෂ ආකාරය කියලා තියෙනවා. මේ දෙක මට හිතෙන්නේ දැනට දැනගත්තම ඇති. ඒක මතක තියාගන්න සරල රේඛාව බෑවුම m මෙන්න මේ සමීකරණය මගින් අපිට ගණනය කරන්න පුළුවන්. m සමානයි මේ තියෙන ලක්ෂයන් දෙකක y අගයන්ගේ වෙනස බෙදනවා ඒ අදාළ ලක්ෂයන් දෙකේ x අගයන්ගේ වෙනසෙන්. ඉතින් මෙතනදී ලක්ෂයන් දෙක මාද වෙන්නේ x1 y1 x2 y2. අපි හිතුවොත් එහෙම සරල රේඛාවක් මත ලක්ෂ ඕනම ලක්ෂයන් දෙකක් එක ලක්ෂයක අගයන් x1 y1 අනිත් එක x2 y2 නම් බෑවුම අර්ථ දැක්වෙනවා y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. x1 y1 සහ x2 y2 අදාළ රේඛාව මත පිහිටි ලක්ෂයන් දෙක ඛණ්ඩාංක තියෙනවා නම් ඒතර m වල කියන්නේ බෑවුමේ විවිධ අගයන් වලට සරල රේඛාවේ හැසිරීම පහත ආකාරයෙන් අපිට පෙන්වන්න පුළුවන්. මේ අනුව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් m වල විවිධ අගයන් වලදී කියන්නේ m ධන වෙනකොට ශ්‍රිතයක හැසිරීම m ඍණ නම් සරල රේඛාවේ හැසිරීම m බිඳුව නම් සරල රේඛාවේ හැසිරීම ඒකම සමහරක් අවස්ථාවලදී m අර්ථ දැක්වෙන්නේ නැහැ. මෙතනදී ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් අර්ථ නොදැක්වෙන්නේ ඇයි කියන එක. මේ y අක්ෂයට සමාන්තර රේඛාවක් වුණොත් මේ y අක්ෂය දිගේ අපි දන්නවා x අගය කීයද x අගය බිඳුවයි. y අක්ෂය දිගේ x අගය බිඳුවයි x අක්ෂය දිගේ y අගය බිඳුවයි. කියන්නේ x අගයන් අපි අර්ථ දක්වන්නේ ඛණ්ඩක තලයක y අක්ෂයේ සිට දුර. එතන මේ y අක්ෂයේ සිට දුර වෙනකොට මේ y අක්ෂයට සමාන්තර රේඛාවක් වුණාම x අගයන් සමානයි. බිඳුව නෙමෙයි x අගයන් සමාන වෙනවා. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් විවිධ m අගයන් වලට අදාළව කොහොමද සරල රේඛාවක හැසිරීම කියලා. m අගය ධන නම් m විශාලයි බිඳුවකින් ධන නම් x වැඩි වෙනකොට y වැඩි වෙනවා. m කුඩයි බිඳුව කියන්නේ m අගයේ ඍණාගයක් නම් x වැඩි වෙනකොට y අඩු වෙනවා. m සමානයි බිඳුව නම් x අක්ෂයට සමාන්තරයි. m අර්ථ නොදැක්වෙනවා නම් y අක්ෂයට සමාන්තර රේඛාවක්. එයි මෙතෙන්දී අපි m අර්ථ නොදැක්වේ කියන්නේ මෙහෙම y අක්ෂයට සමාන්තර රේඛාවක් වුණොත් ඒ හැම තැනකදීම x අගය නියතයි. x අගය සමානයි. y අක්ෂය අරගත්තොත් x අගය හැම තැනදීම බිඳුවයි. x අක්ෂය ගත්තොත් y අගය බිඳුවයි. මේ වගේ තැනකදී අපි හිතමු උදාහරණයක් විදිහට මේක x සමාන 1 දී කැපෙනවා. එහෙනම් ලක්ෂ මොන ලක්ෂයක් තේරුවත් y අගයන් වෙනස් වුණාට x අගය සමානයි. ඒක ඔයගොල්ලෝ මෙතන බලන්න පුළුවන් m අර්ථ දැක්වෙන්නේ y වෙනස බෙදීම x අගයන්හි වෙනස. ඒතර මේ වගේ රේඛාවක් මත y අක්ෂයට සමාන්තර රේඛාවක් මත අගයන් දෙකක් අපි තේරුවොත් x අගයන් සමානයි. එතකොට මේ හරය ඉරෙන් යට අගය x අගයන්ගේ වෙනස බිඳුව වෙනවා. ඒතර අපි දන්නවා ගණිතයේදී මොනම සංඛ්‍යාවක්වත් බිඳුවෙන් බෙදන්න අර්ථ දැක්වෙන්නේ නැහැ බිඳුවෙන් බෙදුවා. ඒ හින්දා තමයි අපි කියන්නේ m අර්ථ නොදැක්වේ කියන්නේ. ඒ හින්දා තමයි අපි ආකාර දෙකක් කතා කරේ. බෑවුම සහ අන්තක්ඛණ්ඩ ආකාරයයි පොදු ආකාරය.
ඒතර මේ වගේ අවස්ථාවකදී අපිට භාවිත කරන්න වෙන්නේ පොදු ආකාරය. මේ අපි අභ්‍යාස ටික බලමු. මේ එක් සමීකරණයේ සරල රේඛාවන්හි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය පවතිනම් සොයන්න කියලා තියෙනවා. මෙතන අන්තක්ඛණ්ඩය කියන එක මේ ෆොන්ට් එකේ පොඩි ගැටලුවක් හින්දා ඒක ප්‍රශ්නයක් කළා. එක්කම නැහැ. අන්තක්ඛණ්ඩය පවතිනම් සොයන්න කියනවා. පළවෙනි එක ගත්තොත් 4x ඍණ 1 සමානයි 5යි. අපි බලමු එකින් එක අරගෙන පිළිතුරු කොහොමද ගන්න කියලා. පළවෙනි සමීකරණය 4x ඍණ 1 සමානයි 5. මෙතනදී x උක්ත කරන්න. එතන 4x සමානයි 6යි. ඍණ 1 මේ පැත්තට ගෙනිච්චම 6 වෙනවා. එතකොට x සමානයි 1.5යි. එතකොට මෙතන අපිට පෙන්වන්නේ අර අපි අවසාන වශයෙන් කතා කරා වගේ සමීකරණයක් x සමානයි 1.5. මේක අපිට ඕන ලියන්නත් පුළුවන් 4x ධන මේ පැත්තට 6 අරගත්තම ධන ඍණ 6 නැත්නම් 4x ඍණ 6 සමානයි 0යි කියන. මේක මේ පොදු ආකාරයෙන් ලියන්න පුළුවන් සමීකරණයක්. අපිට x අක්ෂය කැපෙන තැන හොයන්න පුළුවන් x උක්ත කරලා x සමානයි 1.5. එහෙනම් මේ වගේ රේඛාවක් ඇන්දොත් ඒක y අක්ෂයට සමාන්තර x අක්ෂය 1.5න් කැපෙන රේඛාවක්. එහෙනම් මේ වගේ රේඛාවක අපිට කියන්න පුළුවන් සියලු වර්ගයන් සඳහා x 1.5යි. උදාහරණයක් විදිහට මේ x අක්ෂය මත ගත්තොත් y යගේ බිඳුවයි x 1.5යි. මේ වගේ තැනක් ගත්තොත් අපිට කියන්න පුළුවන් y එකේදීත් x 1.5යි. y දෙකේදීත් x 1.5යි. සියලු y යගයන් සඳහා 1.5යි. ඒ අනුව මෙම සරල රේඛාව y අක්ෂයට සමාන්තර හා x සමාන 1.5 හරහා ගමන් කරන රේඛාවක් වෙනවා. මෙහිදී අන්තක්ඛණ්ඩය අර්ථ දැක්වෙන්නේ නැහැ. අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමය දෙකම අර්ථ දැක්වෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කැපෙන තැන. දෙවෙනි සමීකරණය ගත්තොත් y ඍණ 7 සමානයි 3යි x ඍණ 4. එතකොට හොඳම දේ තමයි y තියෙනවා නම් y උක්ත කරන්න. කියන්නේ y සමානයි කියලා ලියන්න. එතකොට අපිට පේනවා y ඍණ 7 සමානයි මේක වැඩි කරාම 3x ඍණ 3 අරක් 4 12යි. y සමානයි 3x ඍණ 12 ධන 7 මේ ඍණ 7 මේ පැත්තට ගියන ධන 7 වෙනවා. එතකොට අපිට සුළු කරන්න පුළුවන් y සමානයි 3x ඍණ 5. එතකොට මේ y උක්ත කරලා ලිව්ව ගමන්ම අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? බෑවුම සහ අන්තක්ඛණ්ඩය. එතන මේකේ බෑවුම 3යි. ඒ කියන්නේ x වල සංගුණකය 3යි. එතන ධන කියන එකත් එක්ක ගන්නවා y සමානයි mx ධන c. එහෙනම් අපි ඒ ආකාරයෙන් ලිව්වොත් y සමානයි 3x ධන ඍණ 5. එතන මෙතන එන්නේ m සමානයි 3යි. මේ බලන්න y සමානයි mx ධන. අපි මේ ධන සම්බන්ධ මෙතන ඍණ වුණත් අපි ඒක ධන ආකාරයෙන් ලියලා තමයි c යගේ හොයාගන්නේ. එහෙනම් y සමානයි x වල සංගුණකය 3යි m 3යි c ඍණ 5. අපිට ලියන්න පුළුවන් ඒ ආකාරයෙන් ගමන් y සමානයි 3x ධන ඍණ 5. එහෙනම් m 3යි c ඍණ 5. අවසාන එක ගත්තොත් එතනදිත් අපිට y කියන එක තියෙනවා. y යුක්ත කරාම සරල උදාහරණයක් 3y 2y ඍණ 7 සමානයි 3යි. 2y සමානයි 3යි ධන 7යි 10යි. මෙතන මේක මේ පැත්තට අරගන්න තියෙන්නේ 2y සමානයි 3 ධන 7. එතකොට y උක්ත කරනවා කියන්නේ මෙතන සංගුණක එක කරන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න 3යි 7යි 10යි 10 දෙකෙන් බෙදුවම 5යි y සමානයි 5යි. මේ තියෙන්නේ y සමානයි 5 කියන්නේ x අක්ෂයට සමාන්තර y අක්ෂය පහෙන් කැපෙන රේඛාවක්. එතකොට m අගය බිඳුවයි අන්තක්ඛණ්ඩය 5. අපිට ආවේ y සමානයි 5 කියන එක. එතකොට බලන්න මේක මත තියෙන ඒ කියන්නේ y සමානයි බිඳුවයි x ධන 5 m බිඳුවයි c 5. එතකොට x අගයන් ආදේශ කරොත් x සමානයි 1 දී y අගය කීයද 5.
අපි x සමානයි 2 කියලා ගත්තත් y සමානයි 5. ඕනම x අගයන් වලදී අපිට පේනවා මේ වගේ සම්බන්ධයකදී y සමානයි 5. දැන් මේක අපි ඇන්දොත් x සමානයි 1 දී y අගය 5යි මේ වගේ තැනක්. x සමානයි 2 දී y සමානයි 5යි. එහෙනම් මේක අපි උම සරල රේඛාවක් විදිහට මේ ලක්ෂ දෙක යා කරලා රේඛාවක් ඇන්දොත් මේකේ සමීකරණය තමයි y සමානයි 5 x අක්ෂයට සමාන්තර x අක්ෂය 5 කියන තැනදී කැපෙන සරල රේඛාව. ඊට පස්සේ බලමු රේඛාවන්හි සරල රේඛාවන්හි සමීකරණ සොයන්නේ කොහොමද කියලා. එතන මෙතන ගාන දීලා තියෙනවා x සමානයි මෙන්න මේ ඍණ 2 5 ලක්ෂ්‍ය හරහා ගමන් කරන අනුක්‍රමණයේ දෙක වූ රේඛාවේ සමීකරණ. ඒතර ඉස්සෙල්ලාම ගන්න සරල රේඛාවක් නම් y සමානයි mx ධන c ආකාරය කියලා අරගන්න. අදාළ රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c යයි ගන්න. සමීකරණයේ සෙවීම සඳහා නැත්නම් සමීකරණය හොයනවා කියන්නේ මොකද්ද? m කියන අගයයි c කියන අගයයි හොයන්න ඕනේ. එතන මෙතන දීලා තියෙනවා අනුක්‍රමණය දෙකයි කියලා. m සමානයි 2 ලෙස දීලා තියෙනවා. එහෙනම් අපිට මේ සමීකරණය ලියන්න පුළුවන් m ට 2 ආදේශ කරලා y සමානයි 2x ධන c. ඒතර අපිට තවදුරටත් හොයාගන්න තියෙන්නේ මේ c කියන අගය. එහෙනම් හිතලා බලන්න මේ c කියන අගය හොයාගන්නේ කොහොමද කියලා. ඒතර මෙතන අපිට දීලා තියෙනවා ලක්ෂයක් මේ රේඛාව යනවා කියලා ඍණ 2 5. මේකේ තේරුම මොකද්ද? x සමානයි ඍණ 2 දී y අගය 5 වෙන්න ඕනේ. එහෙනම් අපිට මේ අගයන් දෙක ආදේශ කරොත් c අගය සෙවීම සඳහා මෙම සමීකරණය ඍණ 2 5 හරහා ගමන් කරන කියන ප්‍රොපර්ටි එක ගුණය භාවිත කරන් තියෙන්නේ. ඍණ 2 5 හරහා ගමන් කිරීම යනුව x සමානයි ඍණ 2 විටදී y අගය 5 විය යුතුයි. එම අගයන් අපි අර කලින් හොයාගත්ත y සමානයි. මොකද අපි දැන් දන්නවා m කියන එක 2යි. 2x ධන c ආදේශ කරාම y සමානයි 5යි x සමානයි ඍණ 2 ආදේශ කරන්න මේක සුළු වුණා මේ දකුණු අත පැත්ත සුළු වුණාම 5 හැදෙන විදිහට c අර්ථ දැක්වලා තියෙනවා. c ට අගයක් තියෙනවා. මේක සුළු කරන්න ඍණ 4යි මේ ඍණ 4 මේ පැත්තට ගත්තම ධන 4 වෙනවා 5යි 4යි 9යි. එහෙනම් c සමානයි 9. මොකද මෙතන ඍණ 4ට ධන 9ක් එකතු වුණොත් තමයි 5යි දෙන්නේ. ඒ වෙන විදිහට c හොයාගත්තම සමීකරණය අපිට අවසාන වශයෙන් ලියන්න පුළුවන් y සමානයි 2x ධන 9. ඒතර ඒ ආකාරයට අපිට සරල රේඛාවක සමීකරණය හොයාගන්න පුළුවන්. හැබැයි අපිට යම්කිසි තොරතුරක් දෙන්න ඕනේ. මෙතනදී අපිට දීලා තිබ්බේ බෑවුම 5 සහ මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන. ඊට අමතරව අපිට ලක්ෂ්‍ය දෙකක් දන්නවනම් දැන් මේ බාන මේ දෙවනි අභ්‍යාසයේ දීලා තියෙන්නේ මේ ලක්ෂ්‍ය දෙක හරහා යන. කලින් එකේදී දුන්නේ ලක්ෂයක් සහ බෑවුම. දැන් අපි මේ ලක්ෂ්‍ය දෙක දන්නකොට ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් සරල රේඛාව හොයනවා කියන්නේ මොකද්ද? මේ m අගය සහ c අගය හොයාගන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඛණ්ඩාංක දෙකක් නැත්නම් ලක්ෂ දෙකක ඛණ්ඩාංකයන් දන්නවනම් m අගය හොයන්න පුළුවන්. ඒතර m අගය හොයාගත්තට පස්සේ ආපහු ඉස්සෙල්ලා විදිහට එක පොයින්ට් එකක් ආදේශ කරලා අපිට c අගය අරගන්නත් පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලා අපි සමීකරණය භාවිත කරලා y දෙක ඍණ y1 බෙදීම x2 ඍණ 1 x1. ඒතර අපිට මේ තියෙන්නේ x1 y1 x2 y2 නම් අපේ x1 කියන්නේ 2යි y1 කියන්නේ 3යි x2 කියන්නේ 4යි y2 කියන්නේ 9යි. එහෙනම් ඒවා අගයන් ටික ආදේශ කරාම 9 ඍණ 3 මේ තියෙන y වෙනස y අගයන් දෙකේ වෙනස බෙදීම x අගයන් දෙකේ වෙනස 4 ඍණ 2. m සමානයි 3 කියන එක ගත්තාම එතන අපි සමීකරණය ලියන්න පුළුවන් y සමානයි 3x ධන c. ඊටසේ ආපහු අපි කලින් ක්‍රමයේම භාවිත කරාම එක ලක්ෂයක් තෝරගන්න 2 3 හරි 4 9 හරි අපි මෙතනදී තෝරගමු 2 3 හරහා ගමන් කරනවා කියන ගුණය. ඒක y සමානයි 3x ධන c වල ආදේශ කරාම අපිට පේනවා y සමානයි 3 වෙන්න ඕනේ x සමානයි 2 දී. ඒතර 3 සමානයි 3 වරක් 6 ධන c. එහෙනම් c සමානයි ඍණ 3යි
මේ ඍණ 3 මෙන්න මෙතන c වල ආදේශ කරාම අපිට සමීකරණය හොයාගන්න පුළුවන් y සමානයි 3x ඍණ 3 විදිහට. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න සරල රේඛාවක සමීකරණය හොනවා නම් අඩුම ගානේ පොයින්ට්ස් දෙකක් ඒ මත තියෙන ලක්ෂයන් දෙකක ඛණ්ඩාංක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් බෑවුම සහ එක්ක අන්තක් ඛණ්ඩේ නැත්නම් බෑවුම සහ එක ලක්ෂයක් දැනගත්තත් අපිට සරල රේඛාවක සමීකරණය හොයන්න පුළුවන්. අපි බලමු මේ අභ්‍යාසය. ඒතර මේ සරල රේඛාවක තියෙන ගතිගුණ භාවිත කරලා අපි කොහොමද මේ වගේ ගණනක් හදන්නේ කියලා. මේක අපිට තියෙන්නේ x කියන්නේ මොකද්ද? ඒකක ගණන. y කියන්නේ මුළු පිරිවැය. cx හරි අපි දැන් මෙතනදී y කියලාම අරන් තියෙනවා. මෙතන කියලා තියෙනවා එක්තරා නිෂ්පාදිතයක ඒකක x නිපදවීම සඳහා මුළු පිරිවැය y. ඒතර විචල්‍යයන් දෙක මොකද්ද? නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය y කියන්නේ මුළු පිරිවැය. මේ x y අතර සම්බන්ධයට තව තොරතුරු දීලා තියෙනවා. ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය යන කොටස් දෙකකින් සමන්විතයි. එතනින්ම අපිට දෙනවා හැබැයි මෙතනත් කියනවා x සහ y අතර රේඛීය සම්බන්ධතාවය සොයන්න කියලා. ඒතර විචල්්‍ය පිරිවැය ඒතර අපි දන්නවා මුළු පිරිවැය සමන්විත වෙන්නේ කොටස් දෙකයි. ඒ කොටස් දෙක මොනවාද? විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය. ඒතර මෙතන කියනවා ඒකක 50ක් නිපදවීම සඳහා මුළු පිරිවැය රුපියල් 6000ක් සහ ඒකක 100ක් නිපදවීම සඳහා මුළු පිරිවැය රුපියල් 9000ක් වෙනවා. x සහ y අතර රේඛීය සම්බන්ධතාවය හොයන්න කියනවා. අපි එකින් එක බැලුවොත් x සහ y අතර රේඛීය සම්බන්ධතාවය කියලා දීලා තියෙනවා. අපි හිතන්න y සමානයි mx ධන c ආකාරයේ සම්බන්ධයක් තියෙනවා. ඒත් මේ සම්බන්ධතාවය හොයනවා කියලා අපිට මොකක්ද ගන්න තියෙන්නේ? මේ m අගයයි c අගයයි හොයන්න ඕනේ. තව දීලා තියෙනවා ඒකක 50ක් නිපදවීම සඳහා මුළු පිරිවැය 6000. ඒ කියන්නේ x සමානයි 50 කියනකොට y අගය කීයද? 6000යි. ඒකක 100ක්. ඒ කියන්නේ x සමානයි 100 කියනකොට y අගය කීයද? 9000යි. අපිට ඒක ලක්ෂයන් දෙකක් විදිහට සලකන්නත් පුළුවන්. x සමානයි 50 විට y 6000යි කියලා දීලා තියෙනවා. x ඒකක 100ක් හදනකොට මුළු පිරිවැය 9000ක් කියලා දීලා තියෙනවා. එතකොට අපි දන්නවා ලක්ෂයන් දෙකක් හම්බුනොත් කොහොමද m හොයන්නේ? මෙන්න මේ සමීකරණය භාවිත කරන්නේ. y අගයන් වල වෙනස බෙදන්න x අගයන් වල වෙනස. ඔයගොල්ලන්ට ලේසියෙන්ම මේක එතකොට හදා ගන්න පුළුවන්. 9000න් 6000 අඩු කරලා බෙදන්න 100න් 50 අඩු කරලා යන උත්තරේ. ඒතර 9000න් 6000ක් අඩු කරාම 3000යි. ඒක 50න් බෙදුවම බෑවුම අපිට පේනවා 60. ඒතර 100ගේ හොයනකොට අපිට 1 ලක්ෂයක් හොයාගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ සරල රේඛාව m කියන එක හොයාගත්ත 60යි. 60x ධන c කියන සමීකරණය මේ පළවෙනි පොයින්ට් එකට දාලා ගියන් ආදේශ කරාම ඒ කියන්නේ x සමානයි 50 වෙනකොට y සමානයි 6000 වෙන්න ඕන. එතන මෙතෙන්ට 50 ආදේශ කරාම මේ පැත්ත සුළු වෙලා එන උත්තරේ 6000 සමාන වෙන්න ඕනේ. ඒ විදිහට ඔයගොල්ලන්ට c හොයාගන්න පුළුවන්. 6000 සමානයි 60 වැඩි කිරීම 50 ධන c. දැන් c කියන්නේ 3000යි. එතන x සහ y අතර රේඛීය සම්බන්ධතාවය හොයන්න පුළුවන්. y සමානයි 60x ධන 3000. එතන අපි සාමාන්‍යයෙන් මේක පිරිවැය ශ්‍රිතයේ හින්දා අපි දන්නවා අපිට දැන් ආපු උත්තරේ y සමානයි 60x ධන 3000. y කියන්නේ පිරිවැය මුළු පිරිවැය. ඒතර අපි මුළු පිරිවැය අපි දන්නවා හැදෙන්නේ කොහොමද කියලා. විචල්්‍ය පිරිවැය ධන ස්ථාවර පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ මේ x එක්ක වෙනස් වෙන හින්දා. ඒතර මෙතන අපි දන්නවා මුළු පිරිවැය තමයි y. විචල්්‍ය පිරිවැය තමයි 60 වැඩි කිරීම x. එක ඒකක වැඩි කරන විදිහට 60න් 60ට වැඩි වෙනවා. ඒකක 10යි නම් 600යි 11 වුණොත් තව 60ක් වෙනවා. ස්ථාවර පිරිවැය නියතගය කියන්නේ ඒකක නිෂ්පාදනය කිරීමේ මට්ටම දක්වා ගොඩ නැගීමට කියන්නේ යන්ත්‍ර සූත්‍ර
ගොඩනැගිලි ඒවා හදන්න දරන්න වෙන පිරිවැය තමයි මේ ස්ථාවර පිරිවැය. ඒක අපි නියතයගේ අන්තක්ඛණ්ඩය විදියට ගන්නවා 60x ධන 3000 කියන එක. ඉතින් අපි මේ වෙනකොට හොයාගත්ත රේඛීය සම්බන්ධතාවය y සමාන 60x ධන 3000. ඊට පස්සේ අපේ ඊළඟ ගන්න තියෙනවා මේ බෑවුම කියන එකේ ආර්ථිකමය විවරණය කරන්න. එහෙනම් මෙතන මේ බෑවුම කියන එක මම ගණිතමය ආකාරයට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ගියේ නෑ. බෑවුම කියන්නේ මොකක්ද කියන එක. බෑවුම කියන්නේ ස්වායත්ත විචලනයේ අගය එකකින් වැඩි කරොත් පරායත්ත විචලනයේ අගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතන මේකේ අනුක්‍රමණය 60ක් කියන්නේ x ඒකක ගණනයේ අගය යම්කිසි අගයක සිට ඒකක එකකින් අපි හිතමු 10 ඉඳලා 11ට වැඩි කරනවා. ඒතර වෙන්නේ මොකද්ද? මෙතන මුලින් කේදී 60 වැඩි කිරීම 10 600යි. මෙතන 3000යි 3600යි. ඒතර ඒකක 11ක් හදනවා නම් 60 වැඩි කිරීම 11 660 ධන 3000 3660. ඒ කියන්නේ ඒතර මුළු පිරිය වැඩි වෙලා තියෙනවා 60කින්. ඒකින්ද තමයි අපි මෙතන කියන්නේ බෑවුම කියන එක ගණිතමය විදිහට අර්ථ දක්වනවා නම් ස්වායත්ත විචල්‍ය අගය ඒකකයකින් වැඩි කළ විට y හි වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මෙතනදී මේ වෙනස් වීම වැඩි වීම පැත්තට වෙන්නත් පුළුවන් අඩු වීම පැත්තට වෙන්නත් පුළුවන්. නැත්නම් අනිත් විදිහට කියනවා නම් ධනාගයක් වෙන්නත් පුළුවන් ඍණාගයක් වෙන්න පුළුවන්. අපිට මෙතන පේනවා ධන කියලා. එහෙනම් x වැඩි වෙනකොට y මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒතර අපි හොයාගත්ත විදිහට මෙහෙම වැඩි වීම increase ඉහළට බෑවුමක් එක්ක තියෙනවා. ඒකට ගණිතමය විදිහට අපිට 60 කියන එක කියන්න පුළුවන් ඒකක වෙනස් කිරීමේදී වැඩි කිරීමේදී y වලට වෙන වෙනස මෙතනදී නම් 60. මේකම අපිට අර්ථ දක්වන්න පුළුවන් මේ ගාන සම්බන්ධව මෙතන තියෙන පිරිවැය සහ නිෂ්පාදනය කරන ඒකක අතර සම්බන්ධය. නම් මෙහිදී අනුක්‍රමණය මගින් විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ ඒකකයක් සෑදීම සඳහා දරන්න වෙන විචල්්‍ය පිරිවැය. ඒතර මේ විචල්්‍ය පිරිවැය කියන මේ 60 ඇතුලේ තියෙන පුළුවන් මොනවද? අමුද්‍රව්‍ය වලට යන වියදම. මේ නිෂ්පාදන සඳහා ශ්‍රම දායකත්වය දක්වන සේවකයන්ට ගෙවිය යුතු වියදම. කියන්නේ ඒකකයක් හදන්න යන විචල්්‍ය පිරිවැය. මේ තියෙන ස්ථාවර. කියන්නේ ඒකකයක්ම නෙමෙයි මේ මුළු ඒකක හදන්නම ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර භාවිත කරන්න යන වියදම තමයි ස්ථාවර. ඊට පස්සේ ඒකක නිෂ්පාදනය කරනකොට ඒකකයක් නිෂ්පාදනයට අදාළ වෙන වියදම් තියෙනවා. අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට එනවා. ඒක හදන කෙනාට අපිට ශ්‍රමය ගෙවන්න වෙනවා. ඒතර ඒවා එකතු වුණාම තමයි රුපියල් 60ක් කියලා ගණනය කරලා තියෙන්නේ. නම් මෙතනදී අපිට මේ බෑවුම කියන එක ආර්ථිකමය විදිහට විවරණය කරනවා නම් ඒකක විචල්්‍ය පිරිවැය කියලා අර්ථ දක්වන්න පුළුවන්. අවසානයේදී අහනවා ඒකක 200ක් සෑදීම සඳහා මුළු පිරිවැය. එතකොට මේ ශ්‍රිත ඒකාගය හොයන විදිහට කෙලින්ම x ට 200 ආදේශ කරන්න. එක ප්‍රයෝජනයක් දෙයක් අපිට ශ්‍රිතයක් අර්ථ දක්ව ගත්තම x අගයන් ආදේශයෙන් y වල වෙනස් වීම නැත්නම් y උට ගන්න පුළුවන් අගයන් කොහොමද කියලා අපිට කලින්ම දැනගන්න පුළුවන්. එතන මෙතන x ට 200 ආදේශ කරාම එනවා මුළු පිරිවැය 15000යි කියලා. ඊළඟට අපිට එන්න පුළුවන් වර්ගජ ශ්‍රිත. ඒතර වර්ගජ ශ්‍රිතයක් කුයි සරල ශ්‍රිතයකුයි අතර වෙනස. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. සරල ශ්‍රිතයකයි වර්ගජ ශ්‍රිතයකයි ප්‍රධාන වෙනස ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මෙතන තියෙනවා x වල දෙකේ බලයකුත් තියෙනවා x වල එකේ බලයකුත් තියෙනවා. මෙතන ABC කියන ඒවා නියත සහ මෙන්න මේ කන්ඩිෂන් ටික මතක තියාගන්න. ABC නියත වන අතර A අසමානයි බිඳුව. A බිඳුව වෙන්න බෑ. A බිඳුව උනොත් මොකද මේ x වර්ග පදේ නැති වෙලා යනවා බිඳුවෙන් වැඩි වෙන හින්දා. ඒතර මේක සරල ශ්‍රිතයක් වෙනවා. ඒතර සරල ශ්‍රිතයක x වල වැඩිම බලය වෙන්න ඕනේ 1යි. අපි ඒකයි කියන්නේ y සමානයි mx ධන c. මෙතන නම් bx ධන c වෙනවා මේ පදේ නැති වුණා. වර්ගජ ශ්‍රිතයන් නම් මේ වර්ගජ ප්‍රකාශනයකුත් අඩංගු වෙනවා. ඔයගොල්ලෝ දැනට දන්නවා වර්ගජ සමීකරණ වර්ගජ ප්‍රකාශන ඒ විදිහටම තමයි වර්ගජ ශ්‍රිතයකුත් අපි අර්ථ දක්වගන්නේ. අපි මතක් කරගත්තොත් වර්ගජ ප්‍රකාශනයක් එතකොට අපි කියනවාද ax වර්ග ධන bx ධන c. මෙතනදී abc
නියත සහ a බිඳුව වෙන්න බෑ. ඊට වර්ගජ සමීකරණයක් වුණාම මේ විදිහමයි ax වර්ග ධන bx ධන c සමීකරණයක් වුණාම අපි මේක සමාන ලකුණුකට සම්බන්ධ වෙනවා. සමානයි බිඳුවයි. මෙන්න මේ කියන ABC වලට අදාළ වෙන කන්ඩිෂන් මේවා. ABC නියත A බිඳුව වෙන්න බෑ. ඊට අපි දැන් කතා කරපු වර්ගජ ශ්‍රිත. එතන මෙතන මේ බිඳුව වෙනකොට අපි දැන් y කියලා පටන් ගන්නවා. y නැත්තම් fx ax වර්ග ධන bx ධන c. මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා මේ y වෙනුවට බිඳුව ආවම තමයි වර්ගජ ශ්‍රිතයක් සමීකරණයක් වෙන්නේ. වර්ගජ සමීකරණයක් වෙන්නේ. එහෙනම් වර්ගජ සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට තේරුමකුත් එයි. ඒ කියන්නේ ax වර්ග ධන bx ධන c y බිඳු කරනවා කියන එක මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ශ්‍රිතය x අක්ෂය කපන තැන් ගැන තමයි එතනදී කතා කරන්නේ. හරි අපි ආපහු මේ ස්ලයිඩ් එකට ආවම y සමානයි ax වර්ග ධන bx ධන c තමයි වර්ගජ ශ්‍රිතයක පොදු ආකාරය. ඊට මේකේ හැඩය තීරණය කරන්න පුළුවන්. හැමතිස්සෙම වර්ගජ ශ්‍රිතය මෙන්න මේ කියන රූප දෙකේ හැඩයෙන් එකක් ගන්නෙ. මෙහෙම හැරෙන එකක් තියෙනවා. සරල රේඛාවක් නම් නිකන් වැඩි වෙනවා, අඩු වෙනවා. x අක්ෂයට සමාන්තරව y අක්ෂයට සමාන්තරව මෙතනදී මෙහෙම හැරෙන විදිහක් තියෙනවා. හැරුම් ලක්ෂ තියෙනවා. එක්ක මේ විදිහට හැරෙනවා. එක්ක මේ විදිහට ගිහින් හැරෙනවා. ඒතර මේ පොදුවේ මේ හැරෙන තැනට අපි කියනවා ශීර්ෂ ලක්ෂ කියලා. පොදුවේ මේ හැරුම් ලක්ෂ වලට කියනවා ශීර්ෂ ලක්ෂ මුදුන් ලක්ෂ කියලා. හැබැයි මේ විදිහට අපි හැරෙනකොට කියනවා මේකට මාත් අපි කියනවා විශේෂ නමක් අවමයක් විදිහට හැරෙනවා. මේ ශ්‍රිතයට අවමයක් තියෙනවා. මේ x මෙන්න මේ ඉඳලා ඒකට අදාළ අගයන් හෙව්වා නම් x අගය මොකද්ද y අගය කියලා. මේ y අගය තමයි ශ්‍රිතයට තියෙන අවම අගය. මෙන්න මේ x අගයේදී y ට අවමයක් පවතිනවා. මෙන්න මෙතන x අගයේදී ශ්‍රිතයට උපරිමයක්. මොකද මේට එහාට උඩට යන්නේ නැහැ ශ්‍රිතය. මෙන්න මෙතනදී උපරිම අගයක් අරගෙන ආපහු අඩු වෙනවා. මේ හරියදී y අගයන් අඩුයි. ආයි මෙහිදී y අගයන් අඩුයි. මෙතන තමයි y ට තියෙන උපරිම අගය තියෙන්නේ. මෙතන තමයි y ට තියෙන අවම අගය තියෙන්නේ. ඒතර අපිට තීරණය කරන්න පුළුවන් මේක සමීකරණය දැක්කම මේකට උපරිමයක්ද තියෙන්නේ අවමයක්ද තියෙන්නේ කියලා. ඒ සඳහා අපිට භාවිත කරන්න වෙන ගුණය තමයි a වල අගය. a කියන්නේ මොකද්ද? මේ x වර්ගයේ සංගුණකය. මෙතන පේනවද a විශාලයි බිඳුව. ඒ කියන්නේ මේ x වර්ගයේ සංගුණකයේ ධන අගයක් නම් ශ්‍රිතය හැසිරෙන්නේ මේ ආකාරයට. මේකට අපි කියනවා පොදුවේ පැරබෝලා ටයිප් පරාවල විදියට හැරෙන්නේ. මේකට අපි කියන්නේ ඉහළට කට ඇරිච්ච හැඩය opens upward, මේකට opens downward. පහළට නැත්නම් අර පොල් කට්ටක් උඩට හැරවලා පොල් කට්ටක් පහළට හැරවලා වගේ වුණ මතක තියාගන්න පුළුවන්. ඒ අගය ධන නම්, ඒ කියන්නේ x වර්ගයේ සංගුණකයේ ධන අගයක් නම් ශ්‍රිතය මෙහෙම උඩට හැරිලා තියෙන්නේ අවම අගයක් තියෙනවා. ඒ කියන අගය ඍණ නම්, ඒ කියන්නේ ඍණ x වර්ග වගේ ආවොත් ඍණ 1. ඒ කියන එක ඍණ අගයක් නම් ශ්‍රිතයට උපරිමයක් තියෙනවා. ඒකම මතක තියාගන්න මේ ශීර්ෂ ලක්ෂය පරාවලයක ශීර්ෂක මේ හැරණ ලක්ෂයේ ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්. x අගය හොයන්න පුළුවන් ඍණ b යට 2a කියන සමීකරණයෙන්. දැන් මේ b කියන්නේ මේ x වල සංගුණකේ, ඒකේ ඍණ අගය බෙදන්න දෙවාරයක් මේ x වර්ගයේ සංගුණකේ a වලින්. a අගයෙන් අපිට හොයාගන්න පුළුවන් x මොන අගයට අනුරූපවද ශ්‍රිතයට හැරුම් ලක්ෂයක් ශීර්ෂ ලක්ෂයක් තියෙනවා. a අගය විශාල නම් ඒ හැරුම් ලක්ෂය අපිට අවම අගයක් කියන්න පුළුවන්. a අගය ධන නම් අවම අගයක් කියන්න පුළුවන්. a අගය ඍණ නම් උපරිම අගයක් කියන්න පුළුවන්. එහෙම හොයාගත්ත x අගය මේ ශ්‍රිතයේ ආදේශයෙන් අපිට ax ට අදාළ y අගය හොයාගන්න පුළුවන්. ඒ ටික ඔයගොල්ලෝ මතක තියාගන්න. මෙතන යටිනුත් ආයි මතක් කරලා තියෙනවා ඒ ඝන අගයක් වන විට ශීර්ෂ ලක්ෂය අවමයක් වන අතර ඒ ඍණ අගයක් වන විට ශීර්ෂ ලක්ෂය උපරිමයක් වෙනවා. ඒකට අමතරව මතක තියාගන්න මෙන්න මේ සමීකරණ. ඍණ b යට 2a. ඍණ b බෙදීම 2a මගින් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ හැරණ ලක්ෂයට අදාළ x අගය.
ඒක දීලා තියෙන ශ්‍රිතයේ ආදේශයෙන් x ආදේශයෙන් අපිට ඒකට අදාළ y අගය හොයන්න පුළුවන්. ඒතර ඒ ලක්ෂණ ටික තමයි අපිට වර්ග ශ්‍රිතයක හැසිරීම විස්තර කරන්න අරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟට යන්නේ මේ ශ්‍රිත කොහොමද කාර්යසියනු ඛණ්ඩාංක තලයේ නිරූපණය කරන්නේ, ප්‍රස්ථාරගත කරන්නේ කියන එක. එතනදී ඔයගලන්ට අදහසක් තියෙනවා නම් හොඳයි. කාර්ටීසියානු ඛණ්ඩාංක තලය ඔයගොල්ලෝ දන්නවා මේ සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට ලම්බකව තැබුවම තමයි කාර්ටීසියානු ඛණ්ඩාංක තලය හොයාගන්න පුළුවන්. එතන මේ සංඛ්‍යා රේඛා දෙක එකිනෙකට ඡේදනය වෙන ලක්ෂ්‍ය අපි මූල ලක්ෂ්‍ය බිඳුව කියලා ගන්නවා. ඊට පස්සේ x අක්ෂයන් කොහොමද අර්ථ දැක්වෙන්නේ? මේ y අක්ෂයේ ඉඳලා තියෙන දුර. y අක්ෂයේ මත සිට තියෙන දුරවල් තමයි x අගයන් කියලා ගන්න. ඒතර x1 කියන්නේ මේ y අක්ෂය මත ඉඳලා ඒකක එකක් දකුණු පැත්ත. x2 කියන්නේ y අක්ෂයේ මත සිට ඒකක දෙකක් දකුණු. ඒතර y අක්ෂයේ අගයන් කියන්නේ x අක්ෂයේ මත සිට උඩට නම් දාන ඍණ නම් මෙහෙන් පල්ලෙහාට යනවා. හරි. ඒතර මේකෙදි උගන්න පේනවා මේම වෘත පාද හතරකට කැඩෙනවා. මේ පළවෙනි වෘත පාදය, දෙවන වෘත පාදය, තුන්වන වෘත පාදය, හතර. මේ පළවෙනි වෘත පාදයේදී x අගයනුත් දාන y අගයනුත් දාන. දෙවන වෘත පාදයේදී x ඍණ y අගයන් දාන. තුන්වෙනි වෘත පාදයේදී x අගයනුත් ඍණ වෙනවා y අගයනුත් ඍණ වෙනවා. හතරවෙනි වෘත පාදයේදී x අගයන් දාන y අගයන් ඍණ. අපි සාමාන්‍යයෙන් මම මුලින් පාඩම් පටන් ගද්දි සඳහන් කරා අපි මේ ශ්‍රිත හා ප්‍රස්ථාර යටතේ යෙදීම් දෙකක් සමාන ලක්ෂ්‍ය සේවීම සහ සමතුලිත ලක්ෂයන්. එතනදී අපි භාවිත කරන්නේ මේ පළවෙනි වෘත පාදය කොටස. මොකද අපි දන්නවා අපිට අදාළ වෙන්නේ පිරිවැය ශ්‍රිතය, ආදායම් ශ්‍රිතය, ඉල්ලුම් ශ්‍රිතය, සැපුම් ශ්‍රිතය ඔක්කොම ධන අගයන් වෙන්න ඕනේ. ඒකින්ද අපි එතනදී පළවෙනි වෘත පාදය තමයි සැලකිලිමත් වෙන්නේ. දර බලන්න කොහොමද මේ ලක්ෂයන් ඛණ්ඩාංක තලයේ ලකුණු කරන්නේ කියලා. මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ ඡේදන ලක්ෂය x අගයත් බිඳුවයි y අගයත් බිඳුවයි අපිට ඒක කියනවා මූල ලක්ෂය කියලා. ඔයගොල්ලෝගෙන් අහුවොත් එහෙම x2 y3 කියන ලක්ෂය ඛණ්ඩාංක තලයේ ලකුණු කර පෙන්නන්න කියලා ඔයගොල්ලෝ ඉස්සෙල්ලා අපි පෙන්නන්නේ x අගය. x2 කියන්නේ y අක්ෂයේ ඉඳලා ඒකක දෙකක් දකුණු අත පැත්තට ධන හින්දා. ඒතර මෙන්න මේ කොළ පාටින් සඳහන් වෙන රේඛාව මත තියෙන්න ඕනේ y ධන. එහෙනම් x අක්ෂයේ ඉඳලා ඒකක තුනක් ඉහළට. ඒතර මේ ලක්ෂ මේ රේඛා දෙක කැපෙන තැන තමයි පොයින්ට් එක විදියට ගන්න. ඍණ 3 එක කිව්වම x ඍණ 3ක්. එහෙනම් y අක්ෂයේ ඉඳලා ඍණ 3ක් මේ පැත්තට. එහෙනම් මේ රේඛාව මත කොහේ හරි තැනක් y අගේ එකයි කියන්නේ x අක්ෂය මත සිට එකක් ගිහිල්ලා එන රේඛාව. මේ දෙක කැපෙන ලක්ෂය ගත්තම මේ අදාළ ලක්ෂය පෙන්වනවා ඍණ 3 1. මේ විදිහට ඔයගොල්ලන්ට මේ ඍණ 1.5 ඍණ 2.5 කියන එකත් පෙන්වන්න පුළුවන්. x අගේ ඍණ 1.5යි y අගේ ඍණ 2.5යි. මේ විදිහට අපිට කාර්ටීසියානු ඛණ්ඩාංක තලයේ වායත කරලා ලක්ෂයන් නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු සරල රේඛාවක් කොහොමද ප්‍රස්ථාරිකව පෙන්වුම් කරන්න කියලා. මෙතන අපිට වැදගත් වෙනවා දැන් අපි සමීකරණේ දීලා තියෙනවා x අගයන් කිහිපයක් මාක් කරලා x අගයන් කිහිපයක් ආදේශයෙන් අදාළ y අගයන් හොයාගන්න. මේ ඔයගොල්ලන්ට ඕනම x අගයක් භාවිත කරන්න පුළුවන්. x සමානයි 1 භාවිත කරොත් y සමානයි 6 x සමාන ඒ විදිහට ගන්නත් පුළුවන්. හැබැයි මෙතනදී අපි සඳහන් කරනවා සරල ශ්‍රිත සඳහා ප්‍රස්ථාරය ඇඳීමේදී ශ්‍රිතය මත පිහිටි ලක්ෂයන් දෙකක් පමණක් දැන ගැනීම ප්‍රමාණවත් වේ. සරල රේඛාවක් අඳින ලක්ෂයන් දෙකක් දන්නවනම් හරි. හැබැයි මෙතනදී වැදගත් වෙනවා x අක්ෂය කැපෙන තැනයි y අක්ෂය කැපෙන තැනයි හොයනවා. මේ දීලා තියෙන්නේ y සමානයි mx ධන c ආකාරයෙන් අන්තක්ඛණ්ඩය 4යි. ඒ කියන්නේ y අක්ෂය කැපෙන්නේ ධන 4ෙදි. ඒක ඔයගොල්ලන්ට අරගන්නත් පුළුවන් x අගේ බිඳු කරා. මොකද y අක්ෂය මත අපි ආපහු කලින් මේකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මම x අගයන් මම අර්ථ දැක්වුවා y අක්ෂයේ සිට තියෙන දුර. එහෙනම් x බිඳුව කියන්නේ මොකද්ද? y අක්ෂයේ මත. එහෙනම් මතක තියාගන්න y අක්ෂයේ දිගේ x අගයන් බිඳුව. x අක්ෂයේ දිගේ y අගයන් බිඳුව. මොකද y අගයන් අර්ථ දැක්වෙන්නේ x අක්ෂයේ මත සිට කොච්චරක් ඉහළටද පහළටද. එහෙනම් x අක්ෂයේ මතදී y අගයන් බිඳුවයි y අක්ෂයේ දිගේදී x අගයන් බිඳුවයි.
එහෙනම් අපිට x අක්ෂය කැපෙන තැන් හොයන්න ඕන නම් y බිංදු කරන්න. y අක්ෂය කැපෙන තැන් හොයන්න ඕන නම් x බිංදු කරන්න. ඒතර x බිංදු කිරීමෙන් y අක්ෂය කැපෙන ස්ථානය y බිංදු කිරීමෙන් x අක්ෂය කැපෙන ස්ථානය හොයන්න පුළුවන්. මෙතෙන්දී නම් x බිංදු කරා අපි දන්නවා y සමානයි 4යි. එහෙනම් y අක්ෂය කැපෙන්නේ 4ේදී. ඒ විදිහට අපිට හොයාගන්න පුළුවන්. 2x දාන 4 සමීකරණය x සමානයි බිංදු කිරීමෙන් y සමානයි 4. ඒතර y අක්ෂය කැපෙන තැන ඒ හොයාගත්ත අපි y අක්ෂය කැපෙනවා 4ේදී x අක්ෂය කැපෙන තැන හොයන්න y බිංදු කරන්න. 2x දාන 4 y බිංදු කරන්න 2x සමානයි ඍණ 4යි එහෙනම් x සමානයි ඍණ 2යි. එහෙනම් මෙම ශ්‍රිතය ඍණ 2 බිංදුව එහෙනම් x අක්ෂය කැපෙන්නේ ඍණ 2. මේක අපි මේ ලක්ෂයන් දෙක කාර්ටීසියානු ඛණ්ඩාංග තලයේ ලකුණු කරන්න x බිංදුව වෙනකොට y 4යි. මෙන්න මේ වගේ තැන x බිංදුවේදී y 4යි y බිංදුවේදී x ඍණ 2යි. මේක තමයි දෙවෙනි ලක්ෂය. නම් මේ දෙක යා කරලා රේඛාවෙන් දරන හරිය ඔයගොල්ලන්ට පේනවා මේකේ බෑවුම ධන. එහෙනම් x වැඩි වෙනකොට y වැඩි වෙනවා. මෙන්න මේ වගේ රේඛාව. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ ලකුණු කරන ලක්ෂයන් දෙක යා කරලා සරල රේඛාවක් අඳින්න. ඒක ඊට පස්සේ දිග දෙපැත්තට දික් කරන්න පුළුවන්. ඔය විදිහට ඔයගොල්ලන්ට අඳ ගන්න පුළුවන් සරල රේඛාවක් ප්‍රස්තාවිකව. ඊට පස්සේ අපි බලමු කොහොමද වර්ගජ ශ්‍රිතයක් අඳින්නේ කියලා. මෙතන දීලා තියෙනවා fx සමානයි x වර්ග ඍණ 5x ධන 6. මේ පොදු ආකාරය මතක් කරගන්න ax වර්ග ධන bx ධන c. a කියන්නේ මොකද්ද? x වර්ගයේ සංගුණකය. a සමානයි 1යි. b x වල සංගුණකය. මේක ධන වලින් සම්බන්ධ කරොත් අපිට ඍණ 5 තමයි ඉන්නේ b. මෙතන සහ c කියන්නේ නියතගේ 6. ඒතර මෙතන අපිට පේනවා a කියන එක එක ධන අගයක්. එහෙනම් ශ්‍රිතයේ තියෙන්නේ අවමයක් විදියට හැරෙන්නේ. එහෙනම් මේ අවමාගය අපිට හොයන්න පුළුවන් ඍණ b යට 2යි b ඍණ b මෙතන ඍණ කොහොමද තියෙනවා ඍණ දැන් b කියන එක මේ අවස්ථාවේදී ඍණ 5 න ඍණ 5 බෙදීම 2යි එහෙනම් x සමානයි 2.5 දී තමයි ශ්‍රිතයේ අවමයක් විදියට හැරෙන්නේ. ඒතර මේ 2.5 මෙන්න මේ දීලා තියෙන සමීකරණ ආදේශයෙන් අපිට පුළුවන් x සමානයි 2.5ට අදාළ y යගේ හොයාගන්න. ඒතර මෙතන x වර්ග 2.5 වර්ගය ඍණ 5 වැඩි කිරීම 2.5 ධන 6. ඒතර මේක සුළු කරාම ඔයගොල්ලන්ට ගණක යන්ත්‍ර කැල්කියුලේටර්ස් භාවිත කරන්න පුළුවන්. නේද? අපිට පේනවා ඍණ 0.25. එහෙනම් අපි ඛණ්ඩාංක හොයාගත්ත මොකේද? මේ ශ්‍රිතයේ හැරෙන ලක්ෂයේ x 2.5 දී y යගේ ඍණ 2.5 නාවමගේ ඍණ 2.5. ඊට අමතරව හොයාගන්න x අක්ෂය කැපෙන තැනුයි y අක්ෂය කැපෙන තැන. කොහොමද y අක්ෂය කැපෙන තැන හොයන්නේ? y අක්ෂය කැපෙන තැන හොයන එක ලේසි x බිංදු කරා. ඔයගොල්ලන්ට පේනවා මෙතන x බිංදු කරොත් y සමානයි 6යි. එහෙනම් y අක්ෂය කැපෙන ස්ථානය x බිංදු කිරීමෙන් හොයන්න x අක්ෂය කැපෙන ස්ථානය y බිංදු කිරීමෙන් හොයන්න. මේක තමයි අපේ සමීකරණය. x සමානයි බිංදු කරාම බිංදුවේ වර්ගය ඍණ 5 වැඩි කිරීම බිංදුව ධන 6 6යි. එහෙනම් බිංදුවේදී y යගේ 6යි. x බිංදු කළා අපිට පුළුවන් y අක්ෂය කැපෙන තැන හොයන්න. බිංදුව 6 අක්ෂය හරහා ගමන් කරන ළමයි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් y අක්ෂය 6 දී කපන්න. y බිංදු කිරීමෙන් ඒතර y බිංදු කරාම එනවා x වර්ග ඍණ 5x ධන 6 මේ fx වෙනුවට බිංදුව දාන්න. එතකොට මේ ශ්‍රිතයේ වර්ගජ සමීකරණයක් වෙනවා. ඒතර ඔයගොල්ලන්ට පේනවා ශ්‍රිතයක් y අක්ෂය කැපෙන තැන තමයි සමීකරණයක විසඳුම් කියලා ගන්න. මේ ඔයගොල්ලන්ට දැන් අපි කිව්වා සරල රේඛාවක් වුණොත් මේ විදිහට y සමානයි මේ සරල රේඛාවක උදාහරණයක් 2x ධන 8 කියලා ගත්තොත්. ඒතර මේ y කියන එක බිංදු කරා මොකද්ද අපි යන්නේ? x අක්ෂය කැපෙන තැන.
එහෙනම් මේකෙදි y බින්දු කරොත් 2x ධන 8 සමානයි බිඳුව. ඒතර මේක අපි ගත්තොත් අපි මේකට කියන්නේ මොකක් කියලාද? සරල සමීකරණය. හරි සරල සමීකරණයක්. ඒතර සරල සමීකරණයකට විසඳුම් කීයද තියෙන්න පුළුවන්? 1යි. මොකද සරල රේඛාවක් හැමතිස්සෙම එක්ක මේ විදිහට යනවා එක්ක මේ විදිහට යනවා. ඒතර කැපෙන්නේ x අක්ෂයේ එක තැනකින් විතරයි. එහෙනම් සරල සමීකරණයකට විසඳුම 1යි. මේකෙදි නම් 2x සමානයි ඍණ 8යි x සමානයි ඍණ 7යි. හරි. ඊට පස්සේ අපි කියනවා මේ වගේ වර්ගජ සමීකරණයක් x වර්ග ධන 6ix නැත්නම් ධන 2ix ධන 1 සමානයි බිඳුව. ඒතර මේ සරල සමීකරණ වලට වර්ගජ සමීකරණ වලට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා විසඳුම් දෙකක් තියෙන්න පුළුවන්. එකක් තියෙන්න පුළුවන්. විසඳුම් බිඳුවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක විසඳුමක්වත් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඒතර සරල ඔයගොල්ලෝ දන්න වර්ගජ ශ්‍රිතයක හැඩේ එක්ක මේ විදිහට. ඒ කියන්නේ කොහොම තිබුණොත් x අක්ෂයේ තැන් දෙකකින් කැපෙනවා. මේ විදිහට ගියත් තැන් දෙකකින් කැපෙනවා. හරි. එතකොට මේ කියන එක හරි. ආයි ශ්‍රිත තියෙන්න පුළුවන් මෙහෙම x අක්ෂයේ ගෑවිලා යන. මේ විදිහට හරි මේ විදිහට හරි ගෑවෙනවා. එහෙනම් ඒ වෙලේදී තියෙන්නේ x අක්ෂයේ ගෑවිලා යන තැන් එකක්. ඒතකොට විසඳුම් එක. ආපහු තියෙන්න පුළුවන් මෙහෙම උඩින් හැරෙනවා හරි මෙහෙම යටින් හැරෙනවා. එතකොට x අක්ෂය කැපෙන්නේ නැහැ. එතකොට අපි කියනවා තාත්වික විසඳුම් නැහැ කියලා මෙන්න මේ අවස්ථාව. හරි. ඒක මතක තියාගන්න අපි සමීකරණ සහ ශ්‍රිත සම්බන්ධය අපි මේ සමීකරණ කියලා විසඳන්න හොයන්නේ මොකද්ද? දී ඇති ශ්‍රිතය x අක්ෂය කැපෙන තැන. හරි අපි ආපහු බැලුවොත් සමීකරණය y බිඳු කරාම අපිට එනවා x වර්ග ඍණ 5x ධන 6. අපි බීජීය ගණිතය යටතේදී කතා කරා ආකාර දෙකක්. සාධක ක්‍රමයේ හරි සමීකරණයේ භාවිතයෙන්. ඒතර මෙතනදී අපි භාවිත කරලා තියෙන සාධක ක්‍රමය x වර්ග ඍණ 5x ධන 6 සමානයි බිඳුවයි. මෙතන a කියන එක 1යි c කියන එක 6යි. ඒතර ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ac ගුණිතය එක වැඩි කිරීම 6යි. එහෙනම් 6 හැදෙන සාධක දෙකක් 3 2 කියලා ගන්න පුළුවන්. ඍණ 3යි ඍණ 2යි ඍණ 3යි ඍණ 2යි වැඩි කරාම 6යි. මේ දෙකේ එකතුව ඍණ 5 හැදෙනවා. එහෙනම් සාධක පවතිනවා. එහෙනම් අපිට මේ එකතුවක් විදිහට දීලා තියෙන එක ගුණිතයක් විදිහට ලියන එක තමයි සාධක ක්‍රමය කියන්නේ. ඊළඟට මේ එක එකක් බිඳු ගන්න. මෙතනින් පස්සේ එන ආගියුමන්ට් එක තමයි තර්කය. මේ ගුණිතේ බිඳු වෙන්න නම් එක්ක මේ x ඍණ 3 බිඳු වෙන්න ඕනේ. එහෙම නැත්නම් x ඍණ 2 බිඳු වෙන්න ඕනේ. එහෙනම් x ඍණ 3 කියන එක බිඳු වෙන්න නම් x ට ගන්න ඕන අගය මොකද 3යි. 3 ඍණ 3 තමයි බිඳු වෙන්නේ. x ඍණ 2 බිඳු වෙන්න නම් x ට ගන්න ඕන අගය 2. එහෙනම් y අක්ෂය නැත්නම් x අක්ෂය y බිඳු කරලා x අක්ෂය කැපෙනවා තැන් දෙකකින් x සමානයි 2ේදී x සමානයි 3ේදී. එහෙනම් මෙම ශ්‍රිතය 2 බිඳුව හා 3 බිඳුව ලක්ෂයන් හරහා ගමන් කරයි. එහෙම නැත්නම් x අක්ෂය 2ේදී සහ x 3ේදී කපනවා. මේ අගයන් ටික දැන් අපි දන්නවා. අපි හොයාගත්ත අවමාගය එන ඛණ්ඩාංක x අගය 2.5යි y අගය ඍණ 0.25යි. අපිට මේ වගේ තැනක් කියලා හිතන්න පුළුවන්. x අක්ෂය කැපෙන ලක්ෂයන් දෙකක් තියෙනවා 2 බිඳුව 3 බිඳුව y අක්ෂය කැපෙන ලක්ෂය 0.6. එතන මෙන්න මේ අගයන් ලක්ෂ 4 මේ ඛණ්ඩාංග තලයේ මාක් කරලා සුමට රේඛාවකින් යා කරා නම් අපිට වර්ගජ ශ්‍රිතයක් හොයාගන්න පුළුවන්. x මේ ලක්ෂය 0.6 y අක්ෂය කැපෙන්නේ 6ේදී x අක්ෂය 2ේදී සහ 3ේදී මේ තියෙන අවම ලක්ෂය. මේ ටික යා කරලා සුමට වක්‍රයකින් යා කරා නම් රේඛාවකින් යා කරා නම් උගලන්ට අපි හැඩෙත් දන්නවා a කියන එක ධන 1යි. එහෙනම් එහෙම අවමයක් විදියට හැරෙන එකක් මේක තමයි වර්ගජ ශ්‍රිතය. එතන ඔයගොල්ලන්ට සරල රේඛාවක් අඳින්න නම් ලක්ෂයන් දෙකක්. හොඳම ලක්ෂ දෙක තමයි x බිඳු කරලායි y බිඳු කරලා හවන්න. නැත්නම් ඕනම x අගයන් දෙකක් ආදේශ කරලා y අගයන් අරන් ඒවා ඛණ්ඩාංක කාටීසියානු ඛණ්ඩාංක තලයේ
ලකුණු කරලා සරල රේඛාවකින් යා කරන්න. වර්ගජ ශ්‍රිතයක් අඳිනකොට ඍණ b1 2a කියන එකෙන් හොයාගන්න හැරෙන ලක්ෂය a වල සංගුණකෙන් ax වර්ග කියන එකේ a වල සංගුණකෙන් බලන්න ධන නම් අවමයක් ඍණ නම් උපරිමයක් විදිහට ඊට පස්සේ y x අගය බින්දු කරලා බලන්න y අක්ෂය කැපෙන තැන් y අගය බින්දු කරලා බලන්න x අක්ෂය කැපෙන තැන්. ඒතර මේ විදිහට එන ලක්ෂයන් හතර ඛණ්ඩාංක තලයේ ලකුණු කරලා වක්‍රයකින් යා කරාම සුමට රේඛාවකින් යා කරාම ඔයගොල්ලන්ට වර්ගජ ශ්‍රිතයක් ලේසියෙන්ම අඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ශ්‍රිතයන්ගේ ඡේදන ලක්ෂ. අපි ලක්ෂ සහ යෙදීම් ඡේදන ලක්ෂ කියන්නේ එකිනෙකට කැපෙන ස්ථානයන්. ඒතර ඒව තමයි ඇත්තට මේකේ බීජ ගණිතයේ පැත්තට එනවා නම් සමගාමී සමීකරණ වල විසඳුම් කියන එක. අපි ප්‍රධාන වශයෙන් මෙතනදී කතා කරන්න යන්නේ යෙදීම් දෙකක්. ශ්‍රිත දෙකක පොදු ලක්ෂයන් පවතී නම් ගන්න අපි උදාහරණයක් දැන් අපි කතා කරා වර්ගජ ශ්‍රිතයක් හිතන්න මේ වගේ වර්ගජ ශ්‍රිතයක් සහ සරල රේඛාවක්. ඉතින් මෙතන තියෙනවා මෙන්න මේ ඡේදන ලක්ෂ දෙක. ඒතර මේවට මේකේ ශ්‍රිතේ y සමානයි 3යි x කියලා හිතන්න මේක y සමානයි x වර්ග. එහෙනම් මේවයි විසඳුම් කියලා අපි හොයන්නේ x එක සමීකරණයක්. y සමානයි 3යි x කියන එක තව සමීකරණයක්. ඒතර මේ සමගාමී සමීකරණ විසඳුවම තමයි අපිට හම්බෙන්නේ ශ්‍රිතයන්හි ඡේදන ලක්ෂ. ඒතර මේක වෙන්න පුරාන් සරල රේඛා දෙකකත් ඍණ බෑවුමක් තියෙන සරල රේඛාවක් සහ ධන බෑවුමක් තියෙන එකක් ගත්තොත් එතන මේක y සමානයි අපි හිතමු උදාහරණයක් විදිහට 2x ධන 4 2x ඍණ 2 මේ ඍණ තැනකදී කැපෙන්නේ ඍණ 2 හරි ඍණ 1 හරි මේ රේඛාව ඍණ බෑවුමක් තියෙන ඕන එකක් y සමානයි ඍණ 3x ධන 5 විදිහට ගමු. එතන මේ සමීකරණ මේ සමගාමී සමීකරණ විසඳුවම ඔයගොල්ලන්ට එන උත්තරේ තමයි මේකට අදාළ x අගයයි y අගයයි. ඒතර ශ්‍රිතයක ඡේදන ලක්ෂ කියලා අපි ගන්නෙ මේ ශ්‍රිත දෙකක් එකිනෙකට කැපෙන ස්ථාන. ශ්‍රිත දෙකක පොදු ලක්ෂයන් පවතී නම් ශ්‍රිත දෙක ඡේදනය වන අතර එම පොදු ලක්ෂයන් ඡේදන ලක්ෂ ලෙස හැඳින්වෙනවා. අපි ඒවා යෙදීම් මෙන්න මේ යෙදීම් දෙක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමායන විශ්ලේෂණය break even analysis පිරිවැය ශ්‍රිතේ සහ ආදායම් ශ්‍රිතේ ඡේදන ලක්ෂ්‍ය සමාන ලක්ෂ්‍ය ලෙස හැඳින්වෙනවා. ඊළඟ ප්‍රායෝගික තේම තමයි සමතුලිත ලක්ෂ්‍ය equilibrium point. සමතුලිත ලක්ෂ්‍යයේදී අපි සලකන ශ්‍රිත දෙක තමයි ඉල්ලුම් ශ්‍රිතය සහ සැපයුම් ශ්‍රිතය. මෙන්න මේ ප්‍රායෝගික යෙදීම් දෙක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු සමායන විශ්ලේෂණය break even analysis එක. ප්‍රස්ථාරිකව අපි ගත්තොත් පිරිවැය ආදායම අපි y අක්ෂයෙන් අංකණය කරනවා. ඒකක ගන්න x අක්ෂයෙන් අපි සරල රේඛීය ශ්‍රිත සැලකුවොත් පිරිවැය ශ්‍රිතයට ස්ථාවර පිරිවැය කියන එක මේ වගේ රේඛාවක් fixed cost එක. ඒ කියන්නේ y සමානයි y අක්ෂය මෙතන 5000න් කැපෙනවා කියලා හිතන්න. y සමානයි 5000 කියන්නේ මෙහෙම x අක්ෂයට සමාන්තර බෑවුම බිඳු වෙන රේඛාව. ඒතර විචල්්‍ය පිරිවැය අපි හිතමු 500යි x කියලා. එහෙනම් x සමානයි බිඳුවේදී බිඳුව හරහා යනවා. ඒතර විචල්්‍ය පිරිවැය මේ වගේ. ඒතර මේ දෙක එකතු වුණාම fixed cost එකයි variable cost එකයි ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය එකතු වුණාම එතන මේ විචල්්‍ය පිරිවැය බෑවුමට සමානව මෙතනින් පටන් ගන්න රේඛාවක්. මෙන්න මේ වගේ එකක් තමයි මුළු පිරිවැය. මුළු පිරිවැය සමාන්තරිත වෙනවා විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය එකතු වෙනවා. මුළු පිරිවැය ශ්‍රිතය මේ වගේ එකක්. මම අර කලින් කිව්වා වගේ අපි පළවෙනි වෘතපාදය තමයි සැලකිලිමත් වෙන්නේ. ආදායම මුළු ආදායම අපි තුමු ඒකකයක මිල 500යි නම් ඒකක x ගාණක් විකුණුවම 500යි x. එහෙනම් c කියන එක බිඳුවයි. එහෙනම් මූල ලක්ෂ්‍ය හරහා යන්නේ මේක ආදායම් ශ්‍රිතය. මෙන්න මේ මුළු පිරිවැය ශ්‍රිතය සහ ආදායම් ශ්‍රිතේ ඡේදනය තමයි අපි ගන්නෙ සමායන ලක්ෂ්‍ය විදියට. මෙන්න මේ කැපෙන තැනට අදාළ x අගයේ සමායන ප්‍රමාණය ඒ අවස්ථාවේදී පිරිවැය හෝ ආදායම අපිට y අක්ෂයකින් අරගන්න පුළුවන්. අපිට තවදුරටත් මේක ගත්තොත් මේ
කැපෙන ස්ථානයට කලින් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ආදායම් සිතේට වඩා උඩින් තමයි පිරිවැය සිතේ තියෙන්නේ. එහෙනම් මම මේ කොළ පාටින් ලා කොළ පාටින් පාට කරලා තියෙන එකෙන් අපිට පෙන්නනවා මේ අවස්ථාවේදී පිරිවැය ආදායමට වඩා පිරිවැය වැඩි. එහෙනම් ආයතනයේ තියෙන්නේ පාඩුවක්. මෙතන සමාන ලක්ෂයෙන් පස්සේ ලාභයක් තියෙන්නේ. මොකද ආදායම වැඩි පිරිවැයට වඩා. ඒතර ආදායමෙන් පිරිවැය අඩු කරාම ලාභය තමයි මෙතන ඉන්නේ. එහෙනම් ඔයගොල්ලෝ අනිත් විදිහට බලන්න පුළුවන් සමායන විශ්ලේෂණය කියන්නේ ආදායම සමානයි පිරිවැය වෙන තැන. එහෙම නැත්නම් ලාභය බිඳුවයි. මේ ඡේදන ලක්ෂයේදී ලාභය එක්ක බිඳුවයි. අපි ගන්න ගුණය තමයි සමායනයේදී ආදායම සමානයි වියදමයි. ආදායමත් වියදමත් සමාන වෙන තැන තමයි සමායන ලක්ෂය කියන්නේ. එතනදී ලාභයකුත් නැහැ, පාඩුවකුත් නැහැ. සමාන ලක්ෂයට ඉහළින් ඒකක ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන් නම් ආයතනයට ලාභය. එන ආයතනයේ ලාභදායී තත්ත්වයට එන්න නම් කොයිතරම් ඒකක විකුණන්න ඕනද කියන එක සමාන විශ්ලේෂණයෙන් අපිට දැනගන්න පුළුවන්. මම මෙතනදී සඳහන් කරලා තියෙන්නේ සරල රේඛීය සම්බන්ධයන් තියෙනවා විතරයි. ඊට වෙනස් වෙන ආකාරයේදී මේ තියරි එක මේ સિદ્ધාන්තෙම අපිට යොදා ගන්න පුළුවන්. සමායනයේදී ආදායම සමානයි පිරිවැය කියන දේ විය යුතුයි. මේ ඡේදන ලක්ෂය තමයි අපි සමාන ලක්ෂ්‍ය විදිහට අරගන්නේ. ඊට පස්සේ අපි දෙවනි යෙදීම විදිහට ප්‍රායෝගික විදිහට කතා කරනවා කිව්වේ සමතුලිත ලක්ෂ්‍ය. එතෙන්දී අපිට ඉල්ලුම් ශ්‍රිතයයි සැපයුම් ශ්‍රිතයයි සම්බන්ධ වෙන්නේ. ඉල්ලුම් ශ්‍රිතය මගින් ඉල්ලුම් ඒකක ගණන සහ ඒ අවස්ථාවේදී ඒකක මිල අතර සම්බන්ධය දක්වනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍යයෙන් මිල වැඩි වෙනකොට ඉල්ලුම පහත වැටෙනවා. මිල වැඩි වෙනකොට ඉල්ලුම පහත වැටෙනවා. අපිට අර සබ්සිඩි ඒ කියන්නේ නම්‍යතාවයක් තියෙන එකකදී නම්‍යතාවයක් තියෙනවා නම් විශාල වශයෙන් මේ සම්බන්ධය දකින්න පුළුවන්. ඒතර හැමතිස්සෙම ඉල්ලුම් ශ්‍රිතය ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන. ඒ කියන්නේ උගලට බලන්න පුළුවන් මේ මිල අඩු අවස්ථාවකදී පවතින ඉල්ලුමට වඩා මිල වැඩි අවස්ථාවකදී පවතින ඉල්ලුම අඩුයි. මිල තව අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් මේ වගේ ඍණ සම්බන්ධයක් කිව්වක් කියන්නේ නැත්නම් ඉල්ලුම වැඩි වෙනවා නම් මිල අඩු වෙන්න ඕනේ. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. සැපයුම් ශ්‍රිතේ කියන්නේ පැත්ත මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි කරන අවස්ථාවක් තමයි අපිට දැන් බලන්න පුළුවන්. මොකද සප්ලයර්ස්ලා සැපයුම් කරෝ කැමති වැඩි මිලක් යටතේ වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට ලබා දෙනවා. එහෙනම් සැපයුම් ශ්‍රිතේ මගින් සැපයුම් මේක ගන්න සහ ඒකක මිල අතර සම්බන්ධතාවය දක්වන එක අනුලෝම සම්බන්ධතාවයක් පවතී. ඒතර මේ ශ්‍රිත දෙක අතර ඡේදන ලක්ෂය සමතුලිත ලක්ෂය විදියට අපිට කියන්න පුළුවන් ඉක්විලිබ්‍රියම් පොයින්ට්. මේ රතු එකෙන් ඩිමාන්ඩ් කර්ව් එක නිල් පාට වක්‍රයෙන් සැපයුම් වක්‍රය හඳුන්වනවා. මේ දෙකේ ඡේදන ලක්ෂය සමතුලිත ලක්ෂය ලෙස අපි හඳුන්වනවා. ඒක මතක තියාගන්න බෑවුමක් විදියට ගත්තොත් ඩිමාන්ඩ් නැත්නම් ඉල්ලුම් ශ්‍රිතේ ඍණ බෑවුමක් තියෙන, සැපයුම් ශ්‍රිතේ ධන බෑවුමක් තියෙන. ඒක සමතුලිත ලක්ෂයේ කණ්ඩායමක් අපිට ඕන නම් Q0 P0 සමතුලිත ප්‍රමාණය සහ සමතුලිත මිල P0. එතනදී Q බිඳුව නැත්නම් Q0 කියලා අපිට අංකණය කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි බලමු යෙදී දෙයක් උගලන්න පුළුවන් මේ පසුගිය විභාග ගැටළු 2013 ජූලි මෙතනදී කියනවා තම නව නිෂ්පාදිතයේ ඒකකයක මිල
රුපියල් 42ක් වන විට සතියකදී විකිණිය හැකි ඒකක ගන්න 70ක් බව නිෂ්පාදකයෝ සොයාගෙන ඇත. දැන් මෙතන දීලා තියෙනවා ඒකකය මිල 42ක් වන විට විකිණිය හැකි ඒකක ගන්න. ඒ කියන්නේ ඉල්ලුම 70යි. මිල 42 වෙනකොට ඒකට අදාළ ඉල්ලුම 70යි. මිල 78 වුණත් වැරදීමකින් එහි මිල රුපියල් 78ක් ලෙස සඳහන් කර තිබෙදී සතිය තුළදී විකුණා ඇති එක් ගන්න 34ක්. එතන ඔයගොල්ලන් මෙතන හොඳටම පැහැදිලිව පේනවා මිල වැඩි වුණ ගම ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් මේ අපිට දීලා තියෙන්නේ ඉල්ලුම සැපයුම අතර ඉල්ලුමේ අවස්ථා දෙකක අගයක්. මිල 42 වෙනකොට ඉල්ලුම 70යි. මිල 78 වෙනකොට ඒකක මිල 78 වෙනකොට ඉල්ලුම 34යි. නිෂ්පාදිතයේ සතියක ස්ථාවර පිරිවැය රුපියල් 2500ක්ද ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 12ක්ද ඉල්ලුම් ඒකක ප්‍රමාණය සහ ඒකකයක මිල අතර රේඛීය සම්බන්ධයක් පවතී නම් ඉල්ලුම් ශ්‍රිතය නිර්ණය කරන්න. ඒතර ඔයගොල්ලෝ ඉල්ලුම් ශ්‍රිතය හොයාගන්න තමයි මේ මුල් අවස්ථාවේදී තොරතුරු ටික දීලා තියෙන්නේ. ඒකකයක මිල රුපියල් 42කදී ඉල්ලුම 70යි. ඒකකයක මිල 78ක් වෙනකොට ඉල්ලුම 34යි. ඊට පස්සේ පිරිවැය සම්බන්ධ විස්තර ටිකක් දෙනවා. ස්ථාවර පිරිවැය 2500යි, විචල්්‍ය පිරිවැය 12යි. මුලින්ම අහනවා ඉල්ලුම් ඒකක ප්‍රමාණය x සහ ඒකකයක මිල p නම් රේඛීය සම්බන්ධයක් පවතින ඉල්ලුම් ශ්‍රිතය නිර්ණය කරන්න. ඉතින් අපි මුල් කොටස බලමු. ඊට පස්සේ අහනවා සමානය සඳහා නිපේදිය යුතු ඒකක ප්‍රමාණය. තොර ඉල්ලුම් ඒකක ප්‍රමාණය x සහ ඒකකයක මිල p අතර රේඛීය සම්බන්ධය යන එම ආකාරයේ p සමානයි මෙතන q නෙමෙයි p සමානයි mx ධන c කියලා අපිට ගන්න පුළුවන්. තොර මේ දීලා තියෙන දත්තයන්ට අනුව මිල රුපියල් 42ක් වන විටදී සතියකදී විකිණිය හැකි ඒකක ගණන ඉල්ලුම 70යි. එහෙනම් මිල 42ක් වෙනකොට ඉල්ලුම මෙතන ආපහු x1 කියන එක තිබුණා. මිල රුපියල් 42ක් වනදී ඉල්ලුම 70යි 78ක් වෙනකොට ඉල්ලුම 34යි. එහෙනම් අපි ලක්ෂයන් දෙකක් දන්නවා 42ේදී x සමානයි 70යි මිල 78ක් වෙනකොට x 34යි. එහෙනම් ඉල්ලුම් සූත්‍රයේ අනුක්‍රමණය හොයන්න පුළුවන් x ඛණ්ඩාංක දෙකේ වෙනස y ඛණ්ඩාංක අපි කලින් දැක්කා demand function හැමතිස්සෙම මේ මිල කියන එක තමයි y අක්ෂය y විදිහට ගන්න ඒකක ගන්න තමයි x අක්ෂය. ඉල්ලුම් ශ්‍රිතයේදීත් එහෙමයි සැපයුම් ශ්‍රිතයේදීත් අපි y අක්ෂයට ගන්න මිල. එහෙනම් මෙතනදී අපිට y වෙනස කියලා ගන්න පුළුවන් මේ මිල වෙනස 78න් 42 අඩු කරන එක x වෙනස විදිහට x 34න් 70 කියන එක අඩු කරන එක ගන්න පුළුවන්. එහෙනම් ඉල්ලුම් ශ්‍රිතයේ අනුක්‍රමණය m සමාන වෙනවා 78න් 42ක් මේ y ඛණ්ඩාංක වෙනස බෙදන්න x ඛණ්ඩාංක වෙනසෙන්. ඒතර අපි මුලින් y ගන්න මේ 78න් 42ක් අඩු කරන. එහෙනම් ඒ පිළිවෙලටම සලකන්න x වෙනස මිල ඒකකයක මිල 78ක් වෙනකොට ඉල්ලුම 34යි. ඊටසේ ඒකකයක මිල 42ක් වෙනකොට ඉල්ලුම 70යි. ඒතර 78න් 42ක් 36යි 34 ඍණ 70 ඍණ 36යි. අපිට පේනවා මම ඉස්සෙල්ලත් කිව්ව විදිහට ඉල්ලුම් ශ්‍රිතයක අනුක්‍රමණය ඍණ වෙන්න ඕනේ. එහෙනම් m සමානයි ඍණ 1යි. ඒතර m ඍණ 1 ආදේශ කරා මෙතන එනවා p සමානයි ඍණ 1යි x ධන c. එහෙනම් කොහොමද c හොයාගන්නේ? අපි අර මුලින් කතා කළා සරල රේඛාවක c හොයන්න. මේක ලක්ෂයක් අගයන් භාවිත කරලා අපිට c හොයාගන්න පුළුවන්. එතකොට p 42 එනකොට x 70 ආදේශ කරාම c එනවා 112යි කියන එක. නම් මේ විදිහට හොයාගත්තම ඉල්ලුම් ශ්‍රිතය ලියා ගන්න පුළුවන්. p සමානයි ඍණ x ධන 112. ඊට අපේ දෙවනි දැන් මේ මුල් කොටසේ තමයි අහන්නේ ඉල්ලුම් ශ්‍රිතය. ඒතකොට ඉල්ලුම් ශ්‍රිතය p සමානයි ඍණ x ධන 112 එක පළවෙනි කොටසේ උත්තරේ. සමාන ලක්ෂයේදී ආදායම සමානයි පිරිවැය. නම් දැන් පිරිවැය ශ්‍රිතයයි ආදායම් ශ්‍රිතයයි හොයාගන්න ඕනේ.
ආදායම් ශ්‍රිතය කියන්නේ ඒකකයක මිල වැඩි කිරීම ඒකක ගණන. එතකොට ඉල්ලුම් ශ්‍රිතයෙන් දෙන්නේ ඒකකයක මිලයි ඉල්ලුමයි අතර සම්බන්ධතාවය. එහෙනම් ඒකකයක මිල අපිට P වලින් ගන්න පුළුවන් ඒකකයක මිල අපිට ඒකකයක මිල වෙනුවට ඉල්ලුම් ශ්‍රිතය භාවිත කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ ඉල්ලුම් ශ්‍රිතය P කියන්නේ මොනවද? ඒකකයක මිල. මේ X කියන්නේ ඒ අවස්ථාවේදී ඒකක ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් මේ PQ තමයි ආදායම් ශ්‍රිතය කියන්නේ ඒකකයක මිල P වැඩි කිරීම X. ඒකක ගන්න X. ඒතර P වෙනුවට ඕනනම් අපිට මේ ඉල්ලුම් ශ්‍රිතය P සමානයි ඍණ X ධන 112 ඉල්ලුම් ශ්‍රිතය වැඩි කිරීම ඒකක ගන්න කියලා ගන්න පුළුවන්. ආදායම් ශ්‍රිතය වෙනවා මෙතන Q කියන X වෙනුවට Q භාවිත වෙලා තියෙන්නේ ඔය එක කමන්නේ. ඉතින් මේ x වෙනුවට q භාවිත කරලා තියෙන වෙනස විතරයි. නම් ආදායම් ශ්‍රිතය අපි මෙතනත් q කියලා ගත්ත ඍණ q 112 ආපහු ඒක ගන්න q. ඉතින් මේ q වර්ග ධන 112යි q. පිරිවැය ශ්‍රිතය විචල්්‍ය පිරිවැය ධන ස්ථාවර පිරිවැය. මේ ගාණේදී විචල්්‍ය පිරිවැය ඒකකයකට රුපියල් 12යි කියනවා. විචල්්‍ය පිරිවැය 2500. එහෙනම් 12යි q ධන 2500. සමායනයේදී ආදායම් ශ්‍රිතය ආදායම සමානයි පිරිවැය කියන එක භාවිත කරන්න. ආදායම් ශ්‍රිතය කියන්නේ ඍණ q වර්ග ධන 112 පිරිවැය ශ්‍රිතය 12යි q ධන 2500. මෙතනදී ඔයගොල්ලන්ට මේ වර්ග සමීකරණයක් කියන අඳුර ගන්න කොහොමද? මේකේ q වල වර්ගයක් තියෙනවා. ඒතර වර්ග සමීකරණයක් නම් විසඳන්න කලින් ඔක්කොම අගයන් ටික වම් අත පැත්තට අරගෙන දකුණු අත පැත්ත බිඳුවට සමාන කරන්න. දැන් සාධක ක්‍රමය භාවිත කරන්නත් පුළුවන්. ආපහු බලමු වර්ග සමීකරණයේ පොදු ආකාරය આવත ax වර්ග ධන bx ධන c මේ වර්ගජ සමීකරණය. මේකෙදි ඔයගොල්ලන්ට සාධක ක්‍රමය භාවිත කරන්නත් පුළුවන් නැත්නම් සූත්‍රය භාවිත කරන්නත් පුළුවන්. සූත්‍රය එන්නවාද x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ග ඍණ 4ac සම්පූර්ණක බෙදීම 2a. හරි abc කියන්නේ මෙන්න මේ අගයන් තුන අරගෙන ආදේශ කරන්න තියෙනවා. මෙතනදී සාධක ක්‍රමය අරන් තියෙනවා. එහෙම නැත්නම් මෙතනදී a සමානයි 1යි b සමානයි ඍණ 100යි c සමානයි 2500යි අර මම කලින් පෙන්නපු සමීකරණයේ ආදේශයෙන් හොයන්නත් පුළුවන්. මෙතන සාධක ගත්තම q ඍණ 50 q ඍණ 50 ඉන්නේ. ඍණ 50 වැඩි කිරීම ඍණ 50 2500යි ඍණ 50යි ඍණ 50 එකතු කරාම 100යි. ඒතර මේ ac ගුණිතය අරගෙන ඔයගොල්ලෝ දැන් සාධක අපි කලින් කතා කරලා තියෙනවා. ඒ දැනුම භාවිතයෙන් ඔයගොල්ලන්ට මේ සමීකරණය විසඳ ගන්න තියෙනවා. q සමානයි 50යි. එහෙනම් සමාන ලක්ෂයේදී ඒකක ප්‍රමාණය ඒකක 50යි. උත්තරේට එන්නේ. එතන ගාණේදී මුලදී x කියන එක තමයි අපි භාවිත කරේ. මේ මම මේක පරිදීමකින් q කියලා අරන් තියෙනවා. ඒක පටල ගන්න එපා. x ම තමයි මේ q කියන එකට මාරු වෙලා තියෙන්නේ. කියන්නේ නිපද ක්‍රමයේ මතක තියාගන්න. අපිට සමායන ලක්ෂය හොයනකොට ආදායම් ශ්‍රිතයයි පිරිවැය ශ්‍රිතයයි ඕන වෙනවා. ආදායම් ශ්‍රිතය හොයාගන්න පුළුවන් එක අවස්ථාවක් තමයි අපි කතා කරේ ඉල්ලුමත් සම්බන්ධ කරගෙන p වෙනුවට ඉල්ලුම් ශ්‍රිතය භාවිතයෙන් අපිට ආදායම් ශ්‍රිතය හොයාගන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නය සමාන ලක්ෂයන් වලටම සම්බන්ධ ගානක්. නිෂ්පාදකයට එක් මේසයක් රුපියල් 5000ක් බැගින් කෑම මේස විකිණෙන්න පුළුවන්. මුළු නිෂ්පාදන පිරිවැය රුපියල් 80000ක ස්ථාවර පොදු කාර්ය පිරිවැයකින් සහ ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 5000කින් සමන්විත වෙනවා. මුලින් අහන මුළු පිරිවැය ශ්‍රිතය
ඊට ආදායම් ශ්‍රිතය අවසාන වශයෙන් අහනවා සමාන ලක්ෂයේදී ඒකක ප්‍රමාණය කොපමණද කියලා. අපි දන්නවා සමාන ලක්ෂයේදී ඒකක ප්‍රමාණය හොයන්න නම් මොකක්ද වෙන්න ඕනේ? පිරිවැය ශ්‍රිතය සහ ආදායම් ශ්‍රිතය දැනගන්න ඕනේ. මේ දෙක සමාන වෙන තැන තමයි සමාන ලක්ෂ්‍ය. එහෙනම් මෙතන එකින් එකට අපිට හදා යන්න පුළුවන් මුළු පිරිවැය ශ්‍රිතය. උදේ පිරිවැයට අදාළ තොරතුරු දීලා තියෙනවා. මුළු නිෂ්පාදන පිරිවැය. කියන්නේ මුළු පිරිවැය ශ්‍රිතය රුපියල් 80000ක ස්ථාවර. කියන්නේ ස්ථාවර පිරිවැය 80000 කියලා දීලා තියෙනවා. ඒකකයක් හදන්න යන වියදම 5000. එහෙනම් ඒකක Q ගානක් හදනවා නම් 5000 Q ධන 80000 කියන එකෙන් එන්න පුළුවන්. ඒකකයක විකුණුම් මිල මේසයක විකුණුම් මිල 15000. අපිට ඒ තොරතුරු භාවිත කරලා අපිට හොයාගන්න පුළුවන් මුලින් අහන්නේ මුළු පිරිවැය ශ්‍රිතය ස්ථාවර පිරිවැය 80000යි ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 5000. එක සරල රේඛයේ සම්බන්ධයක් කියන එක අපිට උපකල්පනය කරන්න පුළුවන්. Q මේස ගණන නම් එහෙනම් පිරිවැය ශ්‍රිතය 5000යි Q ධන 80000. එතකොට මේ 5000යි කියන්නේ විචල්්‍ය පිරිවැය ධන ස්ථාවර පිරිවැය. ආදායම් ශ්‍රිතය එකක් 15000 ගානේ විසඳ කරන්න පුළුවන්. එහෙනම් Q මේස ගානක් විකුණනවා නම් 15000යි Q. එතකොට දෙවෙනි එකට උත්තරේ 15000යි Q. තුන්වෙනියට අපෙන් අහන්නේ සමාන ලක්ෂ්‍ය මෙන්න මේ කන්ඩිෂන් එක භාවිත කරන්න ආදායම සමානයි පිරිවැය. 15000යි Q සමාන වෙන්න ඕනේ පිරිවැයට 5000යි Q ධන 80000. එතන මේ 5000 මේ සරල සමීකරණයක් තියෙන්නේ Q එක පැත්තකට ගන්න නියත අගය අනිත් පැත්තේ තියාගන්න මේක විසඳුවම එනවා Q සමානයි මේස 8. එහෙනම් සමායනයේදී ඒකක ප්‍රමාණය නැත්නම් මේස ප්‍රමාණය 8. ඒකත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක අහලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න එක උදාහරණයක් සමතුලිත ලක්ෂ්‍ය ගන්න භාණ්ඩයක ඉල්ලුම් හා සැපයුම් සමීකරණය මේ විදිහට දීලා තියෙනවා. හැබැයි මෙතනදී පිළිවෙලින් කියලා නැහැ මේ මොන එකක්ද සැපයුම් සමීකරණය මොකක්ද ඉල්ලුම් සමීකරණය කියන්නේ. ඉතින් පළවෙනි කොටසේදී යනවා හේතු දක්වමින් සැපයුම් සමීකරණය හඳුනා ගන්න. ඒතර අපි සඳහන් කරා අම්තිස්සෙම සැපයුම් සමීකරණය ඉල්ලුම් සමීකරණයේ තියෙන ඔන්නෝම ඍණ බෑවුමක්. මේක තමයි ඉල්ලුම් සමීකරණය. සැපයුම් සමීකරණයේ තියෙන ධන බෑවුමක්. මේ x නැත්නම් මේ q අගයන් මේ පැත්තට වැඩි වෙනකොට p අගයන් අඩු වෙනවා. එහෙනම් මේකෙට තියෙන්නේ ඍණ බෑවුමක්. සැපයුමත් එක්ක ගත්තම ඒකක වැඩි වෙනකොට මේ පැත්තට සැපයුම් ප්‍රමාණය මිලත් වැඩි වෙනවා. එහෙනම් මේකට තියෙන්නේ ධන බෑවුමක්. ඊට ඔකට හොයාගන්න තියෙන්නේ ධන බෑවුමක් තියෙන මොන ශ්‍රිතේද ඍණ බෑවුමක් තියෙන මොන ශ්‍රිතේද කියලා. ඒ අනුව හොයාගන්න පුළුවන්. සැපයුම් සමීකරණය මොකද්ද? ඉල්ලුම් සමීකරණය මොකක්ද කියලා. සැපුම් සමීකරණයේ බෑවුම ධන වෙන්න ඕන. එතන පළවෙනි සමීකරණය ගන්න PQ සමානයි 6යි. සමීකරණයේ P උක්ත කරාම අපිට ගන්න පුළුවන් P සමානයි 6 බෙදීම Q. එතන ඔයගොල්ලන්ට පුළුවන් බලන්න Q අගය වැඩි කරන විටදී P අගයට මොකද වෙන්නේ? PQ සමානයි 6 P සමානයි 6 බෙදීම Q. එතන PQ සමානයි 6 P සමානයි 6 බෙදීම Q. Q සමාන 1 ගත්තොත් P අගය මොකද්ද වෙන්නේ? 6 බෙදීම 1 සමානයි 6. Q තව ඒකකකින් වැඩි කරොත් Q සමානයි 2 කරොත් P සමානයි 6 බෙදීම 2 මේක සමානයි 3. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා Q අගය වැඩි කරනකොට P අගයට මොකද වෙන්නේ? P අගය අඩු වෙනවා. Q එකේදී 6යි දෙකේදී 3යි. එහෙනම් Q වැඩි කරනකොට P අඩු වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ මොන සම්බන්ධයක්ද? ඍණ සම්බන්ධය. බෑවුම ඍණ. එහෙනම් මෙමගින් ඉල්ලුම් සමීකරණය දෙනවා. පළවෙනි සමීකරණයෙන් දෙන්නේ ඉල්ලුම් සමීකරණය. දෙවෙනි සමීකරණය P යුක්ත කරාම දෙවෙනි සමීකරණේ Q සමානයි 3යි P ඍණ 1. තර මේකේ Q යුක්ත කරාම 3යි P ඍණ 3 මෙතන වැඩි කරාම 3යි P ඍණ 3. එතන මෙතනින් 3යි P මේ පැත්තට මේ පැත්තේ තියාගෙන
ඍණ 3 මේ පැත්තට ගත්තාම 3යි p සමානයි q ධන 3 p යුක්ත කරන්න නම් දෙපැත්තම 3න් බෙදන්න p සමානයි 1 බෙදීම 3යි q ධන 3 බෙදීම 3 1 වෙනවා. ඔයගොල්ලන්ට පේනවා හැබැයි මෙතන p සමානයි mq ධන c සරල රේඛාවක් මේ q වල සංගුණකෙන් දෙන්නේ බෑ. මෙතනදී පෙන්වන්න බෑ උම 3න් කයි කියන්නේ ධනාගයක් වෙනවා. එහෙනම් දෙවෙනි සමීකරණයෙන් තමයි සැපයුම් ශ්‍රිතය දීලා තියෙන්නේ. ඒ විදිහට ඔයගොල්ලන්ට ඉල්ලුම් සැපයුම් ශ්‍රිත හොයාගන්න පුළුවන්. ඊට පස්සේ සමතුලිත ලක්ෂ්‍ය අහනවා. සමතුලිතයේදී ඉල්ලුම සමානයි සැපයුම. අපේ ඉල්ලුම් ශ්‍රිතය p සමානයි 6 බෙදීම q p උක්ත කරලා ලියා ගන්න. ඒතකොට ලේසි. සැපයුම් ශ්‍රිතය p සමානයි 1 බෙදීම 3 q ධන 1. එතකොට මේ p කියන එක නැත්නම් මේ p වෙනුවට මේක ආදේශ කරන්න. ඉල්ලුම කියන්නේ 6 බෙදීම q 6 බෙදීම q සමානයි p මේ ඉල්ලුම් ශ්‍රිතය 6 බෙදීම q සැපයුම් ශ්‍රිතය q බෙදීම 3 ධන 1. මේක විසඳගත්තා නම් හරි. ඒතර හරස් වැඩි කරාම 3 වරක් 6 දෙපැත්තම 3න් වැඩි කරාම 3 වරක් 6 18යි. 6 බෙදීම q සමානයි q බෙදීම 3 ධන 1. ඒතර මේක තමයි අපේ සමීකරණේ 6 බෙදීම q සමානයි q බෙදීම 3 ධන 1. ඉතින් 3න් වැඩි කරන්න දෙපැත්තම 3 වැඩි කිරීම 6 බෙදීම q සමානයි 3 වැඩි කිරීම q බෙදීම 3 ධන දෙකම 3න් වැඩි වෙන්න ඕනේ. එක වැඩි කිරීම 3. එතන එනවා 18 බෙදීම q සමානයි මේ 3ට 3 කැපිලා ගිහිල්ලා q ධන 3. ඊට පස්සේ දෙපැත්තම q වලින් වැඩි කරන්න. එනවා මේ q q කැපිලා යනවා 18 සමානයි q වර්ග ධන 3යි q. දැන් අපිට තියෙන සමීකරණයක් q වර්ග ධන 3යි q සමානයි 18. මේක වර්ග සමීකරණයක් q වල දෙකේ බලය තියෙන ඔක්කොම පද මේ පැත්තට ගන්න ඍණ 18 සමානයි 0. මෙතනදී සාධක ක්‍රමයට අනෙක් ලේසියි මේකේ වර්ග පදයේ සංගුණකය a කියන එක 1යි c කියන එක ඍණ 18යි. එහෙනම් ac ගුණිතය ගත්තම එක වැඩි කිරීම ඍණ 18 ඍණ 18යි. මේකේ බලන්න සාධක තියනවාද කියලා එකතුව 3 හැදෙනවා. එතන අපිට පේනවා ධන 6 ඍණ 3. ආවරක් ඍණ 3 ඍණ 18යි. මේ දෙක එකතු කරාම ධන 3 හැදෙනවා. එහෙනම් සාධක වෙන්නේ q ධන 6 q ඍණ 3. මේක එක එකක් සමාන කරන්න බිඳුවට මේ ගුණිතය බිඳුව වෙන්න නම් එක මේ එක බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙවෙනි සාධකයේ බිඳුව වෙන්න. බිඳුව හෝ q ඍණ 3 සමානයි බිඳුවයි q සමානයි ඍණ 6 හෝ q සමානයි 3. අපි දන්නවා ඒකක ඍණ වෙන්න බෑ. එහෙනම් උත්තරේ q සමානයි 3. ඔයගොල්ලෝ මෙතනිනුත් බලන්න පුළුවන් මේ මම කලින් හදපු විදිහට වැඩි කරාම එනවා q වර්ග ධන 3යි q සමානයි 18යි. ඒක ඔක්කොම එක පැත්තකට ගන්න. q වර්ග ධන 3යි q ඍණ 18 සමානයි 0යි. q ධන 6 q ඍණ 3 සමානයි 0යි. මේ q ඍණ විය නොහැකි. q not සමානයි නැත්නම් සමතුලිතයේදී ඒකක ප්‍රමාණය 3යි. ඒක මේ ඉල්ලුම් ශ්‍රිතේ හරි සැපයුම් ශ්‍රිතේ හරි ආදේශ කරාම q3 ඉල්ලුම් ශ්‍රිතේ ආදේශයෙන් සමතුලිත මිල මෙතන ඉල්ලුම් ශ්‍රිතේ ආදේශ කරොත් q සමානයි 3 6 බෙදීම 3 සමානයි 2. එහෙනම් සමතුලිත මිල 2. මේ විදිහට අපිට සමතුලිත ලක්ෂ්‍ය හොයන්න පුළුවන්. අපි අද පාඩමේ අවසානයේට ආවා. අපි අද දවසේදී කතා කරේ ශ්‍රිත ගැන ශ්‍රිත සහ ප්‍රස්ථාර. මුලින්ම අපි ශ්‍රිත හැඳින්වීම සිදු කරා. ශ්‍රිත කොහොමද අපි හඳුන්වන්නේ? විචල්‍යයන් අතර සම්බන්ධතාවයක්. එතනදී අපි කතා කරනවා ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍ය. මේ පාඩම තුළදී අපි කතා කරේ එක් ස්වායත්ත විචල්‍යයක් සහ එක් පරායත්ත විචල්‍යයක් අතර සම්බන්ධතාව. එතකොට මේ අතර සම්බන්ධතාවයන් සරල සම්බන්ධතාවයන් වර්ගජ සම්බන්ධතාවයන් අපි කතා කරා. එතකොට ශ්‍රිත ගණිතමය විදිහට අර්ථ දැක්කොත් ස්වායත්ත විචල්‍යයේ ඕනම අගයකට
පරායක්ත විචල්්‍යයේ එකම එකාගයක් තියෙනවා නම් ඒ වගේ සම්බන්ධතාවයක් අපි ශ්‍රිතයක් විදියට හැඳින්වනවා. ඊට පස්සේ අපි සරල සමීකරණවල ආකාරයන් ගැන කතා කරා. y = mx ධන c ආකාරය, ඊට පස්සේ පොදු ආකාරය, ඒ වගේම වර්ගජ ශ්‍රිතයන්ගේ හැසිරීම, මේ සරල ශ්‍රිතයන්ගේ හැසිරීම ගැන කතා කරා. එහි බෑවුමෙහි අගයන් භාවිතයෙන් බෑවුම ධන නම් කොයි විදියටද හැසිරෙන්නේ, බෑවුම ඍණ නම් කොහොමද, බෑවුම බිඳුව නම් x අක්ෂයට සමාන්තර වෙනවා, බෑවුම අර්ථ දැක්වෙන්නේ නැත්නම් මොන වගේ හැඩයක්ද තියෙන්නේ, ඒවා අපි කතා කරා. එසේ වර්ගජ ශ්‍රිතයන්ගේ හැසිරීම, පොදු ආකාරය, අවසාන වශයෙන් අපි ඡේදන ලක්ෂ වල යෙදීම් සාකච්ඡා කරා, සමාන ලක්ෂයන් සහ සමතුලිත ලක්ෂයන් වෙන විදිය. ඊළඟ පාඩමේදී අපි බෑවුම සම්බන්ධයෙන් බෑවුම් හොයන එකෙන් කොහොමද ශ්‍රිතවල හැසිරීම සම්පූර්ණයෙන්ම අපි අඳුනගන්නේ කියන එක අවකලනයේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි මේ පාඩම අවසන් කරනවා. ඔයගොල්ලෝ පහුගිය විභාග ප්‍රශ්න වල තියෙන ගැටලු තවත් හොයාගෙන හදන්න. ඒවයි මොන හරි ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරියේදී. අදට පාඩම අවසන් කරනවා. ස්තුතියි.